පේනවා සර්. right okay හරි අපි ගිය සතියේ කිව්වාගේ දැන් section 2 එකට තමයි අපි අද මුල පුරන්නේ. ඒතර section 2 එකේදී අපි කිව්වා මූලික වශයෙන්ම ණය ඇගීමේ එහෙම නැත්නම් ණය ලබා දීමේ ක්‍රියාවලිය තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදී ණය ලබා දීමේ මූලධර්ම, කේවල ණය ඇගීම, ආයතනික ණය ඇගීම, මූල්‍ය නොවන ණය ඇගීමේ මෙවලම්, මූල්‍ය ප්‍රකාශන විග්‍රහය, සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය, කාරක ප්‍රාග්ධාන කළමනාකරණය, ශ්‍රේණිගත කිරීම, මිලකරණය. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතර මම ගිය සතියේ කිව්වා වගේ දැන් section 1 එකේදී ණය ලාභීන්, ණය නිපැයුම් සහ ණය සුරකුම් කියන එක වෙන වෙන වශයෙන් ඉගෙන ගන්න අතරතුර ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අපි සාකච්ඡා කරා. මම කිව්වා සාමාන්‍යයෙන් දැන් ඒක සම්පූර්ණ වෙන්නේ දෙවෙනි කොටසේ කියන මේ ණය ක්‍රියාවලිය ඇඟීමේ ක්‍රියාවලියත් එක්ක කියන එක. ඒතකොට දැන් මේක සහ දෙක සම්පූර්ණ වෙනකොට 100 සාමාන්‍යයෙන් 50ක් 60ක් ප්‍රමාණයක් විතර සිලබස් එකෙන් කොටසක් ආවරණය වෙනවා. ඒ වගේම දැන් අපි section 1 එක ඉවර කළා දවස් දෙකක් ඇත්තටම ප්‍රශ්න සාකච්ඡා කරා ගිය සතියේත් ඇතුළුව. ඒතකොට ඒකෙදී ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අර ප්‍රශ්න අමාරු වෙනවට වඩා කොච්චර වැදගත්කමක් තියෙනවද මේ මූලික දේවල් කියන එක. ඒතර ගිය සතියේදී අපි ණය ලබා දීමේ මූලධර්ම කියන එක ඉතා කෙටියෙන් සාකච්ඡා කරා. කොහොමද දැන් ණයකට පුද්ගලයාගේ සුදුසු නුසුදුසු භාවය තමයි මේ ණය ලබා දීමේ මූලධර්ම යටතේ තීරණය කරන්නේ. එතකොට අපි කියනවා principles of lending කියලා කීපයක් මම සාකච්ඡා කරා කෙටියෙන්. ඉතම අපි අද කොටසට යමු වෙමු. මම කිව්වේ දැන් සාමාන්‍යයෙන් ණය ලබා දීමේදී මූලධර්ම හැටියට රාශියක් තියෙනවා. ඒතකොට ඒවා තමයි අපි ඊළඟ කොටසේදී දැන් මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතනදී සාමාන්‍යයෙන් අපි දැන් ගත්තොත් ක්‍රෙඩිට් වර්තිනස් එහෙම නැත්නම් ණයට සුදුසුකමක් කොච්චර සුදුසුද නැද්ද කියන එක බලා ගන්න ගියාම අපිට මූලික දෙයක් ඒ කියන්නේ ණයක් ලබා දෙනකොට තියෙන මූලික දේවල් ටිකක් බලන්න. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපි ඒක ලාභදායකද නැත්නම් අපි දැන් ණයක් ලබා දීලා ඒ ණය යම්කිසි පුද්ගලයෙකුට දෙනකොට ඒක අපිට බැංකුවට යම් ප්‍රමාණයක ලාභදායකත්වයක් තියෙන්න ඕනේ. නැත්නම් මොකද්ද වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් අරගෙන ඒක අපි පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් ණයලාභීන්ට අපි ලබා දෙනවා. හරි? ණයලාභීන්ට ලබා දෙන්නේ කොහොමද? මොන හරි මාජින් එකක් තියලා. හරි? ඒ මාජින් එකක් ලබා දෙන්නේ ඒ කියන්නේ එහෙම නැත්නම් අපිට අර තැන්පත්කරුවන්ට ගෙවන්න බෑ. ඒකට ලාභදායකත්වයක් තියෙනවා. ඒක උදාහරණයක්. ඊළඟට අපිට දැන් මේකේ අපි කියනවා සේෆ්ටි කියලා. එහෙම නැත්නම් දැන් මේ මුදලක් දුන්නට පස්සේ මේක ආරක්ෂිතක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දින දේ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒක ආරක්ෂණයක් නැතුව දීලා ඒක අපහුව අය කරගන්න බැරි නම් ඒ ණය මේ නිකුත් කිරීම පිළිබඳ යම්කිසි පැටලුවක් තියෙනවා. ඊළඟට සමස්තකාරට කියන්න පුළුවන් මේකේ ද්‍රවශීලතාවය. හරි? ඒ කියන්නේ තව එක ප්‍රින්සිපල් එකක්. හරි? ඒ කියන්නේ දැන් අපි ණයලාභින්ට ණය ලබා දෙනවා. දැන් අපි දැනගන්න ඕනේ දැන් මේ පැත්තෙන් ලබා ගන්නා තැන්පතුවක් තමයි ණයකට නිකුත් කරන්නේ. එතකොට ආපහු තැන්පත් කරුවන්ගේ ඉල්ලන වෙලාව දෙන්න පුළුවන් වෙන ආකාරයේ ද්‍රවශීලතාවයක් අපි ගාව තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට අපි කියනවා මේ ණය ලබා දුන්නාම මේවා මොකටද පාවිච්චි කරන්නේ? end use එක කියලා කියනවා. purpose එක. ඒතර ඒක අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් ලබා දීලා ඉවරලා දැන් මේක OD එකක්. ඒතර ඕන දෙයකට පාවිච්චි කරනවාට ගෙවන්න ගියාට පස්සේ ඒක නොහැකියාව කියලා ආයෙ තීරණය වෙනවා කියලා කියන්නේ යම් ආකාරයකට අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතර end use එක කියන එක. ඒතර අන්න ඒ වගේ කීපයක් අපිට මේ වැදගත් වෙනවා සාමාන්‍යයෙන් මේ ණය ලබා දීමේදී නැත්නම් මූලික මූලධර්ම කියලා. එතකොට දැන් ඊළඟට සමහරලාට වෙන්න පුළුවන් රජයෙන් අපිට කියනවා මෙන්න මේ වගේ ශේෂ්ත්‍රවලට දෙන්න ඕනේ කියලා. ඒතර ඒ තව එක්තරා මූලධර්මයක්. ඒ කියන්නේ දැන් අපි දැන් ණය ලබා දෙන බැංකුව හැටියට අපිට තියෙනවා සමාජ වගකීමක්. ඒ සමාජ වගකීම අපි ඒක නිසි පරිදි කරනවා. ඒ කියන්නේ දැන් අපි ඇග්‍රි සෙක්ටර් එකට. එහෙම නැත්නම් අපි කාන්තා ව්‍යවසායකයන් සඳහා. එහෙම නැත්නම් එක්ස්පෝර්ට් සෙක්ටර් එකට. එහෙම නැත්නම් SME සෙක්ටර් එකට. එතකොට ඒ වගේ පැත්තකටත් අපි මුදල් යොමු කරන්න ඕනේ. ඒ මුදල් යොමු කරන්නේ අපි දන්නවා. ඒතර යොමු කරාට පස්සේ ඒ මගින් ආර්ථිකයට යම් ආකාරයක සපෝට් එකක් එහෙම නැත්නම් උදව්වක් වෙනවා. ඒතර අන්න ඒ ආකාරයට කරන දේවල් තමයි මේ මූලික මූලධර්ම හැටියට අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ණයලාභීන් හඳුනා ගැනීමේදී දැන් අපි ණයලාභීන් ණය නිපැයුම් ණය සුරකුම් මෙහෙම පැත්තක තිබුණට රයිට් ඊළඟට අපි කල්පනා කරන්නේ මේගොල්ලන්ගේ අන්තර් සම්බන්ධතාවය. ඒ අන්තර් සම්බන්ධතාවය එන්නේ කොහොමද? මේ කියන ක්‍රමවේද දෙක. ඒ දෙක කරන්නේ කවදා හරි දවසක ණයට ওই තරම් මේ පුද්ගල සුදුසු. එතකොට අපි මූලික අපි කියනවා මූලධර්ම මොනවාද? මේ මූලධර්ම අපි කොහොමද තවදුරටත් මූලධර්ම වලට යටත් වෙලා ණයක් නිකුත් කරන්නේ. ඔන්න ඕක තමයි අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ ණය සැපයීම. එහෙම නැත්නම් ණය
අනුමැති එහෙම නැත්නම් ණය ඇඟීම් කියන කාරණා වලදී. එහෙම කියලා මම ගිය සතියේදී මේ මූලධර්ම ටිකම ඉස්සරහට අරගෙන ආවහම අපි කිව්වා ඒක කේවල ණයක් ඒ වගේම ආයතනික ණයක් කියලා කොටස් දෙකකට හැදෙනවා. ඒතර කේවල කියලා ගොඩක් වෙලාවට අපි කියන්නේ තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා තනි ව්‍යාපාරයක රේසි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් සමහර ලාට ආයතනයක් වෙන්නත් පුළුවන්. හැබැයි ආයතනයක් වුණත් සමහර වෙලාවට අපිට අර තනි තනියම යම් ආකාරයකට තියෙන දත්ත විස්තරවල හිඟතාවයක් හින්දා අපිට ඒ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් කාරණා තහවුරු කරගන්නට එහෙම නැත්නම් ඇඳීම් කරන්න තියෙන ක්‍රමවේදයේ එකකුත් එහෙම නැත්නම් අපිට දත්ත තොරතුරු ගොඩාක් හම්බ වෙන වෙලාවක ඒ සම්බන්ධයෙන් අපිට ගණිතණු කරන්න තියෙන අවස්ථා අනුව තමයි ආයතනික ණයගීමක් හැටියටත් එහෙම නැත්නම් කේවල ණයගීමක් හැටියටත් කොටස් දෙකකට කඩා ගන්න. දැන් කේවල ණයගීමේදී අපිට සාමාන්‍ය විවිධාකාරයේ වෙච්චි ණය මෙවලම් තියෙනවා. හරි. අපි දැන් ඇත්තට මෙතනදී ඔයගොල්ලන්ට කියවන්න රීඩින් මැටීරියල් එකකුත් දීලා ඇති. ඒක බැලුවහමත් ඔයගොල්ලන්ට තේරෙයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් අපිට 5C කියලා එකක් තියෙනවා. නැත්නම් 6C කියලා මොඩල් එකක් තියෙනවා. කැම්පාරි කියලා වෙන්න පුළුවන්. පේපර්ස් කියලා වෙන්න පුළුවන්. හරි. ඒ වගේ එක එක විදිහට ණය මෙවලම් තියෙනවා. නැත්නම් ණය ඇඟීමේ මෙවලම් තියෙනවා. එතකොට දැන් මේ ණය ඇඟීමේ මෙවලම් හරහා අපි කරන්නේ අර මම කිව්වාගේ මූල ධර්ම වලට යටත් වෙලා නිසි පරිදි පුද්ගලයාගේ ණයට සුදුසුකම සහ නුසුදුසුකම චෙක් කරන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට දැන් අපි පාවිච්චි කරන්නේ මොකද්ද මොඩල් එක කියන එක ඉම්මැටීරියල්. හැබැයි ඒ ක්‍රමවේදය තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි එහෙම කියන ගමන් අපි යමු කේවල ණයගීම. right? දැන් මේ කේවල ණයගීම කියන එකේදී මූලික වශයෙන්ම මෙන්න මේ අපි දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්ව කීපයක් මම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන C6 කියන මොඩල් එක තමයි මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම කිව්වා C5 කියලා එකක් තියෙනවා, C6 තියෙනවා, කැම්පාරි කියලා එකක් තියෙනවා, පේපර්ස් කියලා එකක් තියෙනවා. එක එක ආකාරයේ මොඩල් තියෙනවා. නමුත් ඒ හැම එකක්ම පොඩි පොඩි වෙනස්කම් වලට සාපේක්ෂව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි මෙතන C6 කියන මොඩල් එකෙන් නැත්තම් ණය ඇඟීමේ මෙවලම සාකච්ඡා කරමු. ඒතර මෙතනදී මෙහෙමයි. දැන් අපි කල්පනා කරන්න අපි දැන් මේ C6 කියන එකේදී කොටස් 6 මොනවද? එකක් තියෙනවා චරිතය, එකක් තියෙනවා ප්‍රාග්ධනය, එකක් තියෙනවා හැකියාව, එකක් තියෙනවා මූල්‍ය ප්‍රවාහ, ඊට පස්සේ තත්ත්ව කොන්දේසි සහ සුරුකු. ඔය කියන 6 තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ඔය C6 කියන යටතේ. එතකොට දැන් මේ C6 කියන එකේදී අපි පාවිච්චි කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන් ගත්තොත් පාරිභෝගිකයෙක් එහෙම නැත්නම් ණයලාභියෙක් ආවට පස්සේ ඒ සම්බන්ධයෙන් යම් කිසි කාරණා ටිකක් හොයලා අපි ණය පත්‍රිකාවක් අයදුම්පතක් ඊට පස්සේ අයදුම්පතේ කොටස් අරගෙන ණය පත්‍රිකාවක් එහෙම නැත්නම් අපි කියනවා ක්‍රෙඩිට් පේපර් එකක් හදලා ඒක අනුමැතියට දානවා. එතකොට දැන් අපි මේ එකක් වෙනම සාකච්ඡා නොකරුවට ඔය C6ට අදාළ දේවල් ටිකක් තමයි අර ණය අයදුම්පතෙන් අරගෙන ණය ඇඟීමේ ක්‍රියාවලියදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් අපි නිකන් ක්‍රෙඩිට් පේපර් එක ගත්තොත් ඕගොල්ලෝ ගිහිල්ලා බැංකුවේ තියෙන ක්‍රෙඩිට් පේපර් එක දිහා බලලා ඒක C6 වෙනම නැති වෙයි. නමුත් හැබැයි මේ C6න් ජනිත වෙන කාරණා ටිකක් තමයි අපි අර කියන ක්‍රමවේදයේ හරහා අපි මේ සාකච්ඡා කරනවා ඇත්තේ. හරි. එතකොට අපි නිකන් බලමු මොකද්ද දැන් මේ C6 කියන එකකින් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක්. විභාගයට බලාපොරොත්තු වෙන දේත් මම කියන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ඇහිලා තියෙන දේවල් තමයි එකක් තමයි C6 නැත්නම් C5 යනුවෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද කියන එක සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි තුමුකෝ ඒක ලිස්ට් එකක් හැටියට ලියන්න. C1 2 3 4 5 හැටියට දක්වන්න. ඊළඟට අපෙන් අහන්න පුළුවන් ඒක කෙටි සටහනක් ලියන්න. හරි. චරිතය කියන්නේ මොකද්ද? ශක්නතාවය කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රවාහ කියන්නේ මොකද්ද? ඒක දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනුව අපෙන් අහන්න පුළුවන්
සාමාන්‍යයෙන් දැන් මොන හරි අවස්ථාවක් දීලා ඒ අවස්ථාවට C6 කොයි විදිහටද අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපිට දෙනවා පොඩි කේස් ස්ටඩි එකක් වගේ. මෙන්න මේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෙක් මෙන්න ශේෂ්ත්‍රයේ නියුදලා තියෙනවා. එයාගේ අධ්‍යාපන මෙන්න මෙහෙම තමයි සුදුසුකම්. ඒතර අන්නේ පුද්ගලයා සම්බන්ධයෙන් C6න් අපි පාවිච්චි කරලා කොහොමද ඇගීමක් කරන්නේ? හරි. එතකොට චරිතය සම්බන්ධයෙන් ටිකක්, ප්‍රාර්ථනා සම්බන්ධයෙන් ටිකක්, හරි. එහෙම නැත්නම් තත්ත්වකොන්දේ සම්බන්ධයෙන් ටිකක්. එතකොට මේ කේස් ස්ටඩි එක අපිට C6 ආශ්‍රිතයෙන් සාකච්ඡා කරන්න. එතකොට දැන් ඒකෙදි බැලුවම සමහර C ගොඩක් හොඳයි, සමහර C ගොඩක් නරකයි. උදාහරණයක් ගත්තොත් ඒ අදාළ පුද්ගලයාට දේපල සුරුකුම් දෙන්න විදිහක් නැහැ. නමුත් එයා පෞද්ගලික අප එහෙම නැත්නම් වාහන ඒ වගේ දේවල් එහෙමනම් සුරුකුම කියන C එක යටතේ ගත්තොත් මෙන්න මේ වගේ තමයි ලැබෙන්නේ. එතකොට මේක අපිට අර ඊටාම සුදුසු යෝග්‍ය සුරුකුමක් හැටියට සලකන්න බෑ. දේපල එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් මෙහෙමයි කියන දේ අපි බලන්න ඕනේ. අන්න ඒ වගේ දැන් එහෙම නැත්නම් අපි මේ පුද්ගලයා අවුරුදු 60 70 වයසයි, සෞඛ්‍ය මොන හරි අපි තුමකෝ දේවල් ටිකක් කරලා තියෙනවා. ඒතර පවුලේ ඇත්තට මෙයාට සහාය ලබා දීමට කවුරුත් නැහැ. එතකොට අන්න ඒ වගේ දේවල් තිබ්බම අපි බලන චරිතය. එතකොට කොහොමද වයස, සෞඛ්‍ය තත්ත්වය, එතකොට එයා ඩිපෙන්ඩ් වෙන්නේ කාටද? සක්සෙෂන් ප්ලෑන් එක. ඒවා දනදරිනද? අන්න ඒ ආකාරයට ක්‍රිටිකලි ඉවලුවේට් කරන්න අපිට එන්නට පුළුවන්. එතකොට ඔක තමයි තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් එන්නේ. පළවෙනි එක කියන්නේ නිකම්ම ලිස්ට් කරන්න, දෙවෙනි එක ලිස්ට් කරලා විස්තර කරන්න, තුන්වෙනි එක එන්න පුළුවන් යම් ආකාරයක අවස්ථාවක් දීලා ඒ අවස්ථාවට උචිත වෙන විදිහට C6 ඇප්ලයි කරන්න, භාවිතා කරන්න. ඔය තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අවස්ථාවක් එන්නත් පුළුවන්. යම් කිසි පාරිභෝගිකයෙක් ණයක් ලබාගෙන ඒ ණය අපි තුමු නිසි පරිදි නොගෙවනවා දැන්. හරි. නිසි පරිදි නොගෙවලා දැන් ඒක ටිකක් අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ යම් ආකාරයකට අසුගාමී තත්ත්වයටපත් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවල තත්ත්වයකදී දැන් බැංකුවක ඔෆිස් එකෙන් හැටියට අපිට මොනවද කරන්න පුළුවන්? ඒ තත්ත්වය නැවත ආපසු ඒ අදාළ පුද්ගලයාට ණයක් නැවත ලබා දීම, නැත්නම් සහායක් ලබා දීම, ණයක් නැවත සකස් කර දීම හැටියට කරන අවස්ථාවක කොහොමද මේ C6 පාවිච්චි කරන්නේ? එතකොට දැන් බලනවා රයිට් මොකද්ද එයාගේ සුරුකුමට මොකද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් එයාගේ කැපිටල් එකට මොකද වෙලා තියෙන්නේ? අතර පරිසර තත්ත්ව කොන්දේසි කොයි තත්ත්වයකටපත් වෙලා තියෙනවා? එහෙම නැත්නම් එයාගේ ණය ආපසු ගෙවීමේ හැකියාව කොහොමද? ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව කොහොමද? එයාගේ චරිතය කොහොමද? ඒතර ඒව ක්‍රිටිකලි බලනවා. දැන් මොන තත්ත්වෙදී තියෙන්නේ? එතකොට ඒවට අපි උදව් කරගෙන දැන් මේ සුරුකම හොඳ නැහැ, තව සුරුකමක් ගන්නවා. නැත්නම් අපි හිතමු තත්ත්ව කොන්දේසි ගත්තොත් කෑෂ් ෆ්ලෝ එක අපිට ඇසයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් එයාගේ හැකියාව ගත්තොත් තනියම කරන්න බෑ. තව පුද්ගලයෙක් සහායට අරගෙන කරන්න තියෙන අවස්ථාවක්. වෙළඳපොළ මේ තත්ත්වය හරියන්නේ බැංකු උදව් වෙලා තව වෙළඳපොළවල් හදලා දෙනවා. අන්න ඒ ආකාරයට අපි සාකච්ඡා කරන්න ඕනේ. ව්‍යාපාරයක් වැටිලා තියෙන ව්‍යාපාරය ආපසු මේ තත්ත්වයට ගේන්න කොහොමද C6 පාවිච්චි කරන්නේ? ඒතර ඔය අනිත් අවස්ථාව. දැන් මම කිව්වා පළවෙනි එක කිව්වා, දෙක කිව්වා, තුන කිව්වා, හතර කිව්වා. තවත් එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන් මෙහෙම. පස්වෙනි එක තමයි ණය ඇදුම්පතක්, ණය පත්‍රිකාවක් අදාළ පාරිභෝගිකයෙක් ලබා දීලා දැන් ඊළඟට අපි කියනවා එයාව ඒ ණය අපි රිජෙක්ට් කරනවා. ෆස්ට් ප්ලේස්. මෙන්න මේකේ ගැටලුවක් තියෙනවා. මේක නිසි පරිදි නැහැ. ණයක් ලබා දීම සඳහා සුදුසු තත්ත්වයක මේක නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට සමහර වෙලාවට අපිට බැංකුකරුවෙක් හැටියට, ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් හැටියට මේ ණය අයදුම්පත නැත්නම් ණය ඇප්ලිකේෂන් එක අපි කියනවා ක්‍රෙඩිට් ඇප්ලිකේෂන් එක ආපහු C6 තුලින් නැවතත් සාකච්ඡා කරනවා. එතකොට අපි කියනවා රයිට්. දැන් මෙයාට අඩුපාඩු තියෙනවා මේ ණය පත්‍රිකාවේ අයදුම්පතේ. ණය පහසුකම් දෙන්නට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඇයි? මොන නිසාද? අපි හිතමු වයස නම් මොකක්ද අපිට කරන්න පුළුවන්? තව පුද්ගලෙක් ගේනවද? ඉන්ෂුරන්ස් එකක් සයින් කරගන්නවද? අන්න ඒ වගේ. එතකොට සුරුකුම නම් මේ සුරුකුම වගේ තව සුරුකුම් ටිකක් ගේනවා. දැන් චරිතයේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රයිට් මෙන්න මේවා ටික වාගේ ගැටලු මේ ක්‍රිබ් එකේ මෙහෙම ප්‍රශ්න තියෙනවා, මෙහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් ක්‍රිබ් එක මෙහෙම සෙටල් කරලා මෙන්න මේ ආකාරයට. එතකොට දැන් අර ණය අයදුම්පතක් ප්‍රතික්ෂේප වෙච්ච එක නැවත සකස් කරලා අපි කොහොමද ගේන්නේ? ඔන්න ඔය කියන පහ අපි මේ වැඩේ කරලා ඉවර වෙනකොට ඕගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්නෙ ඒ වගේම දැන් මම පළවෙනි එකේ මම කියවනේ හැම වෙලේම දැන් ඕගොල්ලෝ BCS මොඩල් එක කියන borrower credit
security BCS model එක අපි වෙන වෙනම ඉගෙන ගත්තට පස්සේ මම කිව්වා කොහොමද examine ප්‍රශ්න අහන්නේ. අපි ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ණය නිපැයුමක් කියලා නිකන් කිව්වට වැඩක් නැහැ. ඒක examine අහන විදිහ ප්‍රායෝගික තලයේ අපි ප්‍රශ්න රාශියක් කරා. ඒතර ඒ වගේ තමයි මේකෙත්. මේකේ ලේසි ප්‍රශ්න ටික අමාරු ප්‍රශ්න දක්වා යනවා. යාක මොකද්ද මුලින්ම C6 යනුවෙන් හඳුනා ගන්න එකක්. C6 විස්තර කරන්න. ඊළඟට මම කිව්වා අලුත් පාරිභෝගිකයකට කොහොමද අපි C6 භාවිතා කරන්නේ? එහෙම නැත්නම් අක්‍රීය එහෙම නැත්නම් ඉරෙගියුලර් පුද්ගලයෙකුට කොහොමද C6 පාවිච්චි කරන්නේ? අනිත් එක තමයි අලුත් පාරිභෝගිකයෙක්ගේ ණය ප්‍රතික්ෂේප වෙන අවස්ථාවක C6 ආශ්‍රයෙන් කොහොමද නැවතත් පිළිගත හැකි ණය අයදුම් පතක් බවට පත් කරන්නේ. ඔන්න ඔය 6 තමයි 5 තමයි ඔයගොල්ලෝ මේ C6 මොඩල් එක කරලා ඉවර වෙනකොට අපි ප්‍රායෝගික තලයේ දැන් නැත්තම් මේ නෝට් එක කියලා මේක පාඩම් කරා කියලා අපිට එකවරම මේ ඊළඟ ස්ටේජ් එකට යන්න බෑ. එතකොට ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ අර මම කිව්ව මොඩල් එක. හැම වෙලේම මේ මොඩල් එකේ මෙන්න මේ ප්‍රශ්න එක්සැමින් මගෙන් අහන්න. එතකොට ඒ නිසා මම කොහොමද මේ ඉගෙන ගන්න දේ වලින් ඒකට උත්තරයක් හැම වෙලේම කල්පනා කරන්න ඕනේ ඒකට උත්තරයක්. කස්ටමර් කෙනෙක් ආවම එයාට හරි C6 මම දානවා. මොකද්ද ධනාත්මක? මොකද්ද ඍණාත්මක? කොහොමද ඍණාත්මක දේ මම ධනාත්මක කරන්නේ? මට ධනාත්මක දැන් තියෙන ධනාත්මක තියෙන C වලින් ඍණාත්මක අඩු කරන්න පුළුවන්. මේ දෙකම බැරි වෙනවා කියලා කියන්නේ අවදානමට යනවා. අවදානම් වැඩි නම් ලෝන් එක රිජෙක්ට් වෙනවා. ඔන්නොච්චරයිනේ අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ. රයිට්. ඒතර ඒක තමයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන සහ විභාගයේ අපිට මෙච්චර කල් ඇවිල්ලා තියෙන ප්‍රශ්නවලදී තියෙන්නේ. රයිට්. එතකොට ඒක සඳහා තමයි මම මුලින්ම මෙතන ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් 4කට කඩලා දීලා තියෙනවා මේ තියෙන ක්‍රමවේද ටික. ඒකට රීඩින් මැටීරියල්ස් උත් නවම වෙනම දෙකක් දීලා තියෙනවා. ඒක සාමාන්‍ය පුළුවන් අවස්ථාවක් තිබ්බොත් කියව ගන්න. බට් ඒක මස්ට් එකක් නෙවෙයි. හැබැයි එකවරක් හරි නිකන් ඒක පරිශීලනය කරන්න. මොකද එතකොට අපි දන්නවා මේකට සම්බන්ධ වෙච්ච ඊට අමතරව ඉගෙනගත්ත මොනවද කියලා සාකච්ඡා කරන්න. රයිට්. එතකොට මට දැන් කියන්න මූලික වශයෙන්ම දැන් මේ අපි සාකච්ඡා කරන්නේ ගියේ සාකච්ඡා කරපු සහ සාකච්ඡා කරන්නට අපි මේ සාකච්ඡා මේ කියපු මේ මොඩල්ස් නැත්නම් මේ ඒරියාස් පහත් එක්ක මොන හරි ගැටලු තියෙනවද නැත්නම් තවදුරටත් පැහැදිලි කරගැනීම අවශ්‍යද? ඊළඟ කොටසට යන්නට කලින්. රයන් දිල්මි රසුනි පැහැදිලිද? නැත්නම් දැන් ඔය කියන අප්‍රෝච් එක ඔයගලන්ට යොදා ගන්නට අපහසුයක් තියෙනවද? අමාෂා all clear? Right, thanks Dasuni, thanks Sujit. අනිත් අය right. අපි එමුනම් කරගෙන යමු ඕන වෙලාවක වෙන්න වගේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. thank you තුෂාරි. right. මොකද මට මේ මේකත් මම කිව්වේ ගොඩාක් වැදගත් කොටසක්. මේ ප්‍රශ්න රාශියක් අපෙන් අහලා තියෙන ඒරියා එකක්. ඒක නිසා දැන් මේකක්වත් චුට්ටක්වත් ස්ලිප් කරගන්න නැතුව අපි ඉදිරියට යා යුතුයි. thank you අමාෂා. right. එතකොට අපි බලමු දැන් C6 අපි එක එක සාකච්ඡා කරමු. චරිතය. දැන් යම් කිසි ණයලාභියෙකුගේ අපි මූලික වශයෙන්ම දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි ඒ අදාළ ණයලාභියාගේ ණය සඳහා තියෙන එහෙම නැත්නම් සුදුසුකම තක්සේරු කරනකොට එකක් අපි දකිනවා කොයිතරම් දුරට ඒ අදාළ ණයලාභියා ඒ ණය සඳහා කැප වෙනවද? නැත්නම් අභිලාෂය, අභිරුචිය මොකක්ද? අපි කියන willingness එක. එයාගේ කැමැත්ත. අනිත් ටික ගත්තොත් දැන් අපි C8 ගත්තොත් අනිත් ඔක්කොම එයාගේ හැකියාව පිළිබඳ දෙයක්. capability. cash flow ගත්තත්, capacity ගත්තත්, collateral ගත්තත්, condition ගත්තත්, හරි capital එක ගත්තත් එතන නිකන් ඔක්කොම අපි දන්නවා ෆිසිකලි නේ. බැලුමට නිකන් අඳුර ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒතර ඒකෙන් නිර්ණය වෙනවා මේ බදාල් පුද්ගලගේ capability එක. අනිත් පැත්තෙන් චරිතය ගත්තොත් ඒක තමයි යගේ willingness එක. අභිරුචිය. අපසු ගෙවීමට තියෙන කැමැත්ත. ඒතර මේ දෙකෙන් අපිට ණයක් නිකුත් කරනකොට පළවෙනි මම ප්‍රශ්නේ අහනවා වැඩිපුරම චැලෙන්ජින් වෙන්නේ
willingness එක තීරණය කිරීමද capability එක තීරණය කිරීම. එහෙමනම් ඒ මොකද්ද? ඒ ඇයි? කියන්න බලන්න. willingness capability කියලා දෙකක් තියෙනවා. ඔය 100න් පහක් එකකට වැටෙනවා එකක් අනිත් එකට වැටෙනවා. ඔය දෙකෙන් මුලින්ම මට කියන්නකො ණයක් දැන් ඔයා ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් නම් ණයක් අනුමත කරන්නට ණයක් සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක්ව හම්බෙන්න ආවහම ওই දෙකෙන් අපිට වැඩි පහසු මොකද්ද හඳුනා ගන්න? එහෙම නැත්නම් අපි කියනවා ගණනය කරගන්න. එහෙම නැත්නම් තක්සේරු කරන්න පුළුවන් ওই දෙකෙන් වැඩිපුර මොකක්ද? willingness ද capability W ද C ද? willingness ද capability? උත්තර දෙකයි yes or no එකක් නේ. willingness or capability කියන්න බලන්න. capability කියන එක පහසුයි. මාධවී කියනවා capability පහසුවෙන් තක්සේරු කරගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් කියන එක. අනිත් අය සජිත් yes C අමාෂා තුෂාරි ඔයගොල්ලෝ මොකද කියන්නේ? capability yes දසුනි කියනවා capability. අනිත් අයත් මම හිතනවා මේ මතේ ඇති yes අමාෂා C. ඒ කියන්නේ මොකද? දැන් අපිට ගත්තොත් ප්‍රාග්ධනයේද එහෙම නැත්නම් මූල්‍ය ප්‍රවාහද එහෙම නැත්නම් මේ පුද්ගලයාට ව්‍යාපාරයක් කරගෙන යාමේ හැකියාවද නැත්නම් කොන්දේසිද කොලැටරල් එකද සුරුකුමද ඒවා හරි ලේසි. යාරයකට ෆිසිකලි තියෙනවනේ. හොයාගන්න පුළුවන් දත්ත හොයන්න පුළුවන් රයිට්. එතකොට නමුත් චරිතය නැත්නම් willingness අභිරුචිය අභිලාෂය ඒක ඇත්තට ලේසි නෑ. දැන් අපි මෙහෙම ඉඳලා අද හැමදේම අපිට පැහැදිලි වෙනකොට හොඳයි කියන කෙන කස්ටමර් හෙට වෙනකොට වෙනස් වෙන්න පුළුවන් යම් යම් තීරණ මත. තීරණ වෙන්න පුළුවන් මේ පාරිසරික සාධකයෙන් හින්දා තීරණ වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා වෙනස් වීම හැකියාවක් තියෙනවා. ඒක තමයි අපි හුඟක් වෙලාවට කියන්නේ willful default කෙනෙක් වෙනවා. හරි? defaulters જાති දෙන්නෙක් ඉන්නේ. ඒ කියන්නේ යම් කිසි ආකාරයක සාධාරණ හේතු මත ණයක් පැහැර හැරීමේ අවස්ථාවකුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම යාට කර ගියාගත නොහැකි මේක ව්‍යාපාරික කඩාවැටීමක් වෙළඳපොළ කඩාවැටීමක් කලමනාකාර ගැටලුවක් නැත්නම් සෞඛ්‍ය තත්ත්වයක් එහෙම වෙලා ඩිෆෝල්ට් වෙන්නත් පුළුවන් නැත්නම් හිතාමතා සියලු දේ තියෙනවා but I am not going to pay කියන අදහසකුත් තියෙනවා. එතන මේ එහෙනම් willingness එක W අකුර තමයි අමාරු කියලා අපි සාකච්ඡා කරනවා. ඒතර ඒකට තමයි ලොකු weight එකක් අපි දාන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මම කිව්වා W එකයි C එකයි කිව්වා. හරි. ඒ ඇවිල්ලා පහසුවනේ. තක්සේරු කරගැනීමේ පහසුවනේ. හරි. එතකොට ණය ලබා දුන්නාමත් මේකේ වැදගත්කමත් එහෙමයි. දැන් අපි ණය ලබා දීමට පෙර සහ පසු කියලා ගත්තොත් ඇත්තටම පෙරදී අපි ගොඩක් වෙලාවට capability එක සම්බන්ධයෙන් තීරණය අරගෙන අපි ණය අනුමත කරනවා. හැබැයි ණය ලබා දීමෙන් පස්සේ වැඩිපුරම වැදගත් වෙන්නේ මේ දෙකෙන් මොකක්ද? capability willingness. C ද W ද? post lending. W. අපි මේ කියපු කාරණාත් එක්ක නිකමඩ බැලුවොත් වැඩිපුරම වැදගත් වෙන්නේ මොකක්ද? ඔව් තුෂාරයි. capability ඔයා කියනවා. ගායත්‍රි කියනවා willingness. අනිත් අය සජිත් කියනවා willingness. සුජිතුත් කියනවා willingness. Yes. Almost everybody telling willingness. ඇයි? මොකද දන්නවද දැන් අපි ඊළඟට බලන්නකෝ දැන් ණය අනුමත කරන්නට කලින් අපිට චෙක් කරන්න අමාරුයි කිව්ව willingness. හැබැයි අපි තියෙන ක්‍රමවේදත් එක්ක එයාගේ චරිතයත් එක්ක බැඳිච්ච ණයට තියෙන අභිරුචි අභිලාෂය හොඳයි කියලා හිතාගෙන capability සෑහෙන දුරට බලලා අපි අනුමත කරනවා. ණය ගෙවන්න ඕන කාල සීමාව දැන් එන්න පටන් ගන්නවා. දැන් අපි බලමුකෝ අර කියන capability එකම දැන් වෙනස් වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා අභිරුචි අභිලාෂය. ඒක වෙනස් වුණොත් credit worthiness වෙනස් වුණොත් willingness එක කොච්චර තිබ්බත් අපිට වැඩක් තියෙනවද? නෑ. willingness එක immaterial වෙන්න පටන් ගන්නවා. willingness එක නැත්තම් capability එක immaterial වෙන්න පටන් ගන්නවා. willingness එක තමයි critical important. ඒ તો post lending scenario එක willingness එක නැත්තම් කොච්චර capable වුණත්
එයා ගෙවන්න නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා. so that is called willful default. එතකොට මතක තියාගන්න එහෙනම් අපි එකක ගොඩාක් අමාරු දෙයක් තමයි willingness check කරන එක. post lending එක willingness කියන එක තමයි ගොඩාක් important කියන එකත් post lending scenario එක. එහෙමනම් අපි දැනගන්නට ඕනේ කොහොමද මේ අමාරු දේ වැඩි ප්‍රමාණයක් තහවුරු කරගන්නට උත්සාහ කරන්නේ. fine. එතකොට එහෙම කියන ගමන්ම තමයි අපි මේ මෙන්න මේක චරිතය තව දුරටත් විග්‍රහ කරන්නේ. ණය ගැනීමට තියෙන අවශ්‍යතාවය, අවංකව ආපසු ගෙවීමට කැමැත්ත, ඒ සම්බන්ධව ඔහු මත යැපීමේ හැකියාව. එතකොට මන්ව ණය අනුමත කරන නිලධාරියා හැටියට මට කොච්චර ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්ද මගේ ඉදිරියේ සිට ණයලාභියාගේ ණයකට තියෙන අවශ්‍යතාවය. ආපසු එයා ඒක ගෙවනවාද නැද්ද කියන දේ. එතකොට එයාගේ අභිරුචිය, අභිලාෂය ආපහු ගෙවන්න. එතකොට ඒ සම්බන්ධතා කාරණා මත මට ඔහු මත රැඳෙන්නට තියෙන රැඳීමේ තියෙන සම්භාවිතාව කියන එක තමයි මේ චරිතය හරහා නැත්තම් ඒ අදාළ පුද්ගලයාගේ ණයට සුදුසුකම සිද්ධියකට. එහෙම කරනකොට අපිට වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. එකක්, එයාගේ ෆැමිලි එක. එයා කොහොම පුද්ගලයෙක්ද? එයා මත ඩිපෙන්ඩ් වෙන්නේ කවුද? එයා මැරීඩ්ද? ඩිවෝස්ද? නැත්තම් සිංගල්ද? ඒතර ඔහු මත යැපෙන්නේ තව කොච්චර දෙනෙක් ඉන්නවද? ඒතර ඔයා කුලියේද එයා ඉන්නේ? ඔහුගේම නිවසකද? ඔහුගේ කොහොමද දේපල? ඒවා කොයි විදිහටද අයිති කරගෙන තියෙන්නේ? right? එතකොට අන්න එතනින් අපි පොඩි යම් ප්‍රමාණයක අදහසක් එනවා. right? මම ස්ටේබල් කෙනෙක්. මම ෆැමිලි මෑන් කෙනෙක්. ඒකේ ඩිපෙන්ඩන්ස්ලා අපිට කන්ට්‍රෝල් කරන්න එහෙම දන්න මට්ටමක නතර වෙනවා. එතකොට දැන් නැත්තම් මොකද වෙන්නේ? ඒ ඔය කියන ඒවා නෙගටිව් නම් එයාට ව්‍යාපාරයට ඒ වගේම තමයි එයා ව්‍යාපාරයක් කරගෙන යන වෙලාවක. ඒ කොහොමද? ව්‍යාපාරයේ කළමනාකාරීත්වය. ව්‍යාපාර පරිපාලනය, ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කොහොමද? මැනේජ්මන්ට් එක කොහොමද? ඩිසිෂන් මේකින් කොහොමද? මැනේජ්මන්ට් එයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද? අනිත් එයාගේ අපි කියන විදිහට කාර්ය මණ්ඩලයත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය කොහොමද? ලොකු වටිනාකමක් තියෙනවා. ඊළඟට බලනවා එයාගේ වයස, සෞඛ්‍ය තත්ත්වය, සමාජයත් එක්ක ගනුදෙනු කරන විදිහ, සමාජයට තියෙන පිළිගැනීම, එතකොට ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙන පළපුරුද්ද, ව්‍යාපාරික දැනුම, අලුත් දේවල් ඉගෙන ගන්නට එයාගේ තියෙන කැමැත්ත, ඒකත් අපිට වටිනාකමක් තියෙනවා. දැන් ඒත් එක්කම ඊළඟට බලනවා රයිට් මෙයා ණය අරන් තියනවද? අප කර ලබා දීලා තියනවද? ඒ ණය අරන් තියනවා නම් ඒවා ආපසු ගෙවලා තියෙන ක්‍රමවේදය. එතකොට ඒවා යම්කිසි ගැටලු තියනවද? එතකොට මේ වෙනකොට එයා ගැරන්ටි එහෙම අස්සම් කරලා තියනවා නම් ඒ ලබා දීපු අප කරත් එක්ක මෙයාගේ මුළුවත්කම් එක්ක ඒව දරාගත හැකිද? එතකොට වෙනත් මූල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය. ඒගොල්ලන්ගේ රෙෆරන්සස් එහෙම ගත්තම ඒවා ධනාත්මකද ඒවා ඍණාත්මකද? ඒ වගේම තමයි ණයතොරතුරු එහෙම නැත්නම් ක්‍රිබ් එකේ තියෙන රිපෝට්ස් කොහොමද? ණය කොච්චර ගෙවලා තියෙනවද? පසුගිය අවුරුද්දවල ගෙවීම කොහොමද? තව ඉස්සරහට කොච්චර ගෙවන්න තියෙනවද? චෙක් රිටර්න්ස් මොනවද දේවල් තියෙනවද? ගැරන්ටි සයින් කරලා තියෙනවද? ඒ වගේ තත්ත්වය මොකද්ද? ඉතින් මේ සියලු දේවල් හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ කියන පාරිභෝගිකයාගේ චරිතය විග්‍රහ කරගන්නට. දැන් මේ ඔක්කොම අපිට ෆිසිකලි සමහර දේවල් අහලා අපි මේ කරගන්න හදන්නේ මොකද්ද? මේ පුද්ගලයා කොච්චර දුරට මේ ණයක් සඳහා සුදුසුද? ක්‍රෙඩිට් වර්තිද කියලා බලා ගන්න. අමාරුම දෙයක් අපි තියෙන දත්ත හරහා තවදුරටත් විශ්ලේෂණය කරලා තීරණයකට එන්නට තමයි මේ උත්සාහ කරන්නේ. right.
මේ ඊළඟ කොටසට යන්න කලින් ඔයගොල්ලන්ට මොකද්ද මේ සම්බන්ධයෙන් තවත් ඕගොල්ලන්ට එකතු කරන්න පුළුවන් ගැටලු. එහෙම නැත්නම් සාමාන්‍ය චරිතය විග්‍රහ කරනකොට මොන වගේ දේවල් තව අපිට එනවද? right? ප්‍රශ්න මොනවද තියෙන්නේ? ගැටලු මොනවද තියෙන්නේ? එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් හම්බෙලා තියෙන උදාහරණ එහෙම නැත්නම් පුද්ගලයාත් එක්ක මේ කියන ආකාරයේ දේවල්ට අමතරව අපිට මොනවද අපි තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ? එහෙම නැත්නම් all clearද? පැහැදිලිද ඔක්කොම? ඒකට අමතරව කවුරු හරි මෙතන අපේ ඉන්නවද ඊළඟ සතියේ ඉඳන් තියෙන විභාගෙ ලියන කවුරු හරි ඉන්නවද? සජිත් ලියනවා. ගායනුත් ලියනවා. ගායන් සජිත් ගායත්‍රි 3 දෙනයි, අමාෂා 4 දෙනයි, දසුනි 5 දෙනයි. ඒතර චතුරි මට පේන්නේ ගොඩක් අය ලියනවා. දැන් මොකද IESL එකේ ක්ලාසස් මිහිරංගි නවත්තන්නේ නැහැ මම දන්න තරමට. අපි කන්ටිනියු කරන්න වෙනවා. එතකොට කොහොමද දැන් මම කන්ටිනියු කරත් දැන් මේ කොටස තමයි ඉදිරියට කරන්නේ. ඒකෙන් ඉතින් ගණන් මුකුත් හැදෙන ප්‍රමාණයක් නැති තරම් තියරි පාර්ට් එක තමයි කන්ටිනියු කරන්නේ. සමහරලාට දැන් ඕගොල්ලන්ට මම හිතන්නේ සති 30 සති දෙකක් හරි තුනක් හරි තියෙනවා. එතකොට බලන්න පුළුවන් ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න. දැන් ඔය කියන විදිහට දවස් ටිකම ගැටලුවක් වුණොත් ඒකත් අපි දෙවනුව බලමු. එහෙම වුණොත් දැන් මම දැන් රිවිෂන් වගේ කරගන්න අන්තිම අවස්ථාවනොත් අපි රිවිෂන් එකකටත් යමු. නමුත් අපි හිතමුකෝ දැන් ඔයගලන්ට මේ කරන ප්‍රමාණය යම් ආකාරයකට දැන් ක්ලාස් අපිට නවත්තන්න බැරි නිසා යම් ආකාරයක ගැටලුවක් තියෙන කොටසක් ආවොත් ඒක අපි විශේෂ දවසක් අපි හිමුනොත් වෙන දවසක රිවිෂන් එකක් හරි හැටියට හරි මේ මිස් වෙන ටික අපි නිමාඩු දවසක් කරන්න බලමු IBSL එකට කියලා. එහෙම අවශ්‍යතාවයක් ආවොත් මොකද දැන් අර ගොඩක් ප්‍රමාණයක් අයින් වෙනවා නම් මම හිතන්නේ මම අපේ 20න් දැනට ඉන්න අයගෙන් 7ක් විතර වගේ දැනට විභාග ලියනවා. ඒකට පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නම් ඔය කියන ස්ලොට් එකේදී එන්න පුළුවන්කම තිබ්බොත් එන්න. එහෙම නැතත් අනිත් එක දැන් ගොඩක් වෙලාවට මේකේ තීරීම ගොඩක් කරන නිසා ලොකු හානියක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ගණන් දේවල් ඇත්තට මෙතන අඩුයි. ගණන් ටික එකතු වෙන්නේ ඊළඟ සෙක්ෂන් එකේදී. අපි හිතමු එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබ්බත් අපිට මේ සෙෂන්ස් එක ඉවර වෙලා තියෙන කාල සීමාව අනුව පාස් පේපර්ස් උත් කරලා හෝ ඊට කලින් හරි එහෙම නැත්නම් අපිට ඉක්මනටම මේ කරපු ඔක්කොම රිවිෂන් එකක් හැටියටත් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේ මැටීරියල්ස් ටික තව ටිකක් ආපහු කියන්නේ මේකෙන් 50ක් විතර වගේ මම මේ තෝරගෙන ඒක රිවිෂන් එකක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා අපි වෙලාව අනුව. එතකොට ඒ නිසා ගොඩක් වෙලාවට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔක්කොම කරලා යම් ආකාරයකට අතරතුර ඕගලන්ට යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් අපි 6 දෙනෙක් 7 දෙනෙක් හරි 10 දෙනෙක් හරි අපි බලමු රිසර්ච් ටික අපි දවසක් පොය දවසක් හෝ මොන හරි දවසක් IBSL එකත් එක්ක සාකච්ඡා කරලා ඒ වගේ දවසක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක කිව්වේ කොකටත් අපේ පෙර සූදානම හොඳ නිසා. මොකද දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ normal classes ටික යනවා විභාගෙත් තියෙනවා කියලා. එතකොට අපිට දැන් එහෙම වුණොත් සති දෙකක් හෝ තුනක් ක්ලාස් නවත්තන්න විදිහකුත් නැහැ. එතකොට normally ඒක යනවා. නමුත් මේ ටික කන්ටිනියු කරනවා මේ මෙතන දෙන ලොකුවටම ගණන් හැදිලා ඒ ටික වෙන්නේ නැති නිසා. right? ඔය කියන විදිහට අපි ඒක ඉදිරියට කරගෙන යනවා. right. අපෝ coming back to චරිතය නැත්නම් character දැන් මම හිතනවා ඒකෙදි යම් ආකාරයකට පැහැදිලි ඇති. හැබැයි එහෙම නැත්නම් ගැටලු තියෙනවා නම් තවදුරටත් සාකච්ඡා කරන්න ඒක පුළුවන්. ඒකට දැන් මම මුලින්ම ගිහුවා මේ විලිනස් එක නැත්නම් අභිලාෂය අභිරුචිය කියන එක තමයි ණයක් ලබා දීමේදී ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ කියලා. එතකොට දැන් ඕක තමයි සාමාන්‍යයෙන් අපිට දැන් අවස්ථාවක් දීලා අපිට විභාගයේදී මම කිව්වේ යම් ආකාරයක පුද්ගලයෝ මෙහෙම කීප දෙනෙක් ගේ යම් ආකාරයක සාකච්ඡා කරලා යා ඉන්න තත්ත්වය සාකච්ඡා කරලා එතකොට එයාගේ චරිතය සම්බන්ධයෙන් අපිට ධනාත්මකද ඍණාත්මකද කියලා අහන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් යම් ආකාරයක ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒ ව්‍යවසායකයා මෑත කාලේ ඉනවා අපි හිතමු
යම් විදිහට අපි හෘද රෝග හෝ යම් දේවල් වලට යටත් වෙලා එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර අරගෙන අවුරුදු 60ක 65ක විතර ඉන්න පුද්ගලයෙක් ණයක් ලබා ගැනීමට ආවොත් අන්න ඒ වගේ පුද්ගලයෙකුට අපි චරිතය තවදුරටත් විග්‍රහ කිරීමේදී අවදානමක් තියෙන පුද්ගලයෙක්ද නැති පුද්ගලයෙක්ද කියලා අහනවා. එතකොට අපි සාකච්ඡා කරන රයිට් එයාගේ සෞඛ්‍ය තත්ත්වයේ පැත්තෙන් තමයි අපිට දෙන ඉම්පැක්ට් එකක් තියෙන්නේ. එතකොට ඔය කියන විදිහට අවදානමක් තියෙනවා. ඒත් මේ අවදානම තියෙනවා නම් අවදානම අඩු කරගැනීමේ ක්‍රියාමාර්ග සමාර්ට් එක්සැමින් අපෙන් අහන්න පුළුවන්. ඒ මොනවද? එකක් තමයි අපි ව්‍යාපාරය යා කරගෙන යන එක. හරි. නමුත් යම් ආකාරයක සෞඛ්‍ය තත්ත්වය නිසා හෝ එයාට ව්‍යාපාරයේ දිනදා කටයුතු වලට පෙර පරිදි මේ දෙන්න බැරි නම් අපිට එකක් කියන්න පුළුවන්. එයාගේ පවුලේ හෝ නැත්නම් එයාට සමීපතම කෙනෙක් ව්‍යාපාරයේ දන්න පුද්ගලෙක් ව්‍යාපාරයට ගේනවා කියන එක. එහෙම නැත්නම් ඒ පුද්ගලයෝ දෙන්නම එකතු කරලා ණයක් නිකුත් කරනවා කියන එක. එහෙම නැත්නම් සුදුසු පරිදි කළමනාකරුවන් පත් කරගෙන ව්‍යාපාරය කරගෙන යාම කියන එක. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අදාළව සෞඛ්‍ය රක්ෂණයක් අපි අරගෙන ඒ සෞඛ්‍ය රක්ෂණය අපිට අමතර සුරක්ෂමක් හැරි ලබා ගැනීම. පැහැදිලිද? අන්න ඒ විදිහට තමයි මේක දිහා දකින්න ඕනේ. හරි? දැන් මෙහෙම එකක්. දැන් ඒක උදාහරණයක්. අපි තව පුද්ගලයෙක් ඉන්නවා. දැන් තව පුද්ගලයෙක් ඉන්නවා යම් කිසි ආකාරයකට ණයක් ලබාගෙන ණය අපසු ගෙවීමේදී දැන් ක්‍රිබ් එකේදී ණයතොරතුරු කාර්යාංශය හැටියට ගත්තාම ඒකේ යම් ආකාරයේ අඩුපාඩු අපි කියන්නේ MPL හරි නැත්නම් රෙඩ් කැටගරි හරි ඒතර එහෙම තියෙනවා. නමුත් ඒ පුද්ගලයා නැවතත් අපේ යම් ආකාරයකට අපි හිතමු LC එකක් ඕපන් කරගන්න වෙනවා බැංක් ගැරන්ටියක් ගන්න වෙනවා. ඒතර ඔයාලා කොහොමද ප්‍රතිඋත්තර දක්වන්නේ මේ වගේ පුද්ගලයෙකුට? දැන් ක්‍රෙඩිට් වර්තිනස් එක දැන් බැලූ බැලමටම ක්‍රිබ් එක හරහා එන සෝස් එකෙන් ටිකක් නෙගටිව් නැත්නම් රෙඩ් එකක් තියෙනවා. ඒතර නමුත් අපිට ඒ වගේ පුද්ගලයෙකුට දැන් එනවා අපිට ණයක් ලබා ගන්නට අපි. ඒතර ඔයා ඉන්නේ බැංක් මැනේජර් නම් ක්‍රෙඩිට් මැනේජර් නම් ඔයාගේ රෙස්පොන්ස් එක මොකක්ද? ඔයා කොහොමද ඒ වගේ පුද්ගලෙක් කළමනාකරණය කරගන්නේ? කියන්න බලන්න. දැන් ප්‍රශ්න අන්න ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තමයි එක්සැමින් අපෙන් අහන්නේ. කොහොමද අපිට පුළුවන් ඒ වගේ පුද්ගලයෙක් තවදුරටත් කළමනාකරණය කරගන්න මොකක්ද අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එක? දැන් එයා existing අපේ line shoot කරගෙන යනවා. දැන් එනවා මෙන්න මෙහෙම additional එකක් වෙන්න පුළුවන් performance fund එකක් ගන්න පුළුවන් right? නමුත් දැන් අපි කොහොමද මේ කියන පුද්ගලයා තවදුරටත් කළමනාකරණය කරන්නේ? යෝජනා කරන්න නම් කලින් එකේ මෙන්න මේ වගේ precautions mitigations අපි ගත්තා. අවදානම අවම ක්‍රමනේ ක්‍රියාමාර්ග හතරක් මම දල වශයෙන් කිව්වා. ඒකට අවදානම යම් ප්‍රමාණයට අඩු වුණා. දැන් මේ ආවල default නැත්නම් NPA ඉරිගේවල customer. හැබැයි is asking for facility. temporary එකක් වෙන්න පුළුවන්, on off එකක් වෙන්න පුළුවන්, enhancement එකක් වෙන්න පුළුවන්, right limit within ඒ කියන්නේ අමතරව අපේ දැන් තියෙන පහසුකම් වලට අමතරව තව පහසුකමක් ඉල්ලන අවස්ථාවක් වෙන්න පුළුවන්. කියන්න බලන්න. සජිත්, සම්පත්, සුජිත් කොහොමද ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ටිකක් හරි මෝගේජ් කරලා නැත්නම් කෑෂ් බෑක් හරි ලෝන් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරියට හරි. හොඳම උත්තරයක් දුන්නේ. දැන් අපි ඒ වෙලේ කල්පනා කරනවා මොකද දැන් මේ කස්ටමර් අපිට තියාගන්නත් ඕනේ. හැබැයි අවදානම අඩු කරගන්නත් ඕනේ. ඒතර අපි බලනවා රයිට්. එහෙමනම් ඔයාලට අපි බැංක් ගැරන්ටියක්, බොන්ඩ් එකක්, එහෙම නැත්නම් LC එකක්. දැන් ඔයා අපිට එහෙමනම් කෑෂ් ගැරන්ටි එකක්. මොකද NPL වෙලා තිබිද්දි අපි අපතර එක්ස්පෝෂර් එකක් ගන්නවට වඩා අපිට යාගේ පැත්තෙන් කියන්න පුළුවන් මෙන්න මේ තත්ත්වයට ඔයාලට ගැටලුවක් තියෙනවා. හැබැයි අපි ගනුදෙනු කරන්න කැමති අපිට මේ වෙලාවේ ඔයා එහෙනම් කෑෂ් බෑක්. හරි? එහෙම නැත්නම් ඒ සුරකුමකට යටත් කරලා අපි දෙනවා. හැබැයි ඒ ගමන්ම අපි තවත් යම් ආකාරයේ කොන්දේසි ටිකක්. එහෙනම් අපි කියන්න පුළුවන් රයිට් ඔයාගේ මෙතනින් එහාට ඔයාගේ සේල්ස් මෙන්න මේ විදිහට එන විදිහට අපිට යම් ප්‍රමාණයක අන්ඩර්ටේකින් එකක්. ලියුමකින් දන්නවන්න මෙන්න මේ විදිහට කෙරෙනවා. එතකොට අපි මොකද කරන්නේ? දැන් නමුත් අපිට දැන් මේක ලබා දීලා එතකොට දැන් ඉස්සරහට යා ගණදෙනු කරන විදිහ අනුව එන සේල්ස් එනවා. එකෙන් අපි සින්කි ෆන්ඩ් එකක් තියා ගන්නවා, කෑෂ් බිල් අප් එකක් තියා ගන්නවා. සෝ අන්නේ ආකාරයට කරලා අපිට පුළුවන් ඒ පුද්ගලයාව යථා තත්ත්වයටපත් කරන්නට. රයිට්? එතකොට ක්‍රමානුකූල කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ඒවා ටක් ගාලා අපිට ප්‍රායෝගික තලයේ අපි මොකද්ද කරන්න කියන එක විභාගෙදී අපිට ගේන්න පුළුවන්කම තියෙන්නට ඕන. ප්‍රශ්නේ හුඟක් වෙලාවට මම කිව්වාගේ දැන් ඒ පුද්ගලයාගේ චරිතය යම් ආකාරයකට ප්‍රශ්නකාරී. හැබැයි එහෙම කියලා අපි ලෝන් එක රිජෙක්ට් කරන්නේ නැහැ. ඒක රෙක්ටිෆයි කරන්න තාම මොකද්ද කරන්න පුළුවන්? ඒ චරිතය ප්‍රශ්නකාරී වෙන්නේ මොන සෝස් එක හරහාද? ක්‍රිබ් එකද? වයස සෞඛ්‍ය තත්ත්වයද? එක්ස්පීරියන්ස් එකද? එහෙම නැත්නම් අපසු ණය නොගන අවස්ථාවක මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් එයාගේ වෙළඳපළ එහෙම නැත්නම් ඒ කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා
ඒක ගැවසීමේදී තියෙන ප්‍රශ්නයක්ද? පැහැදිලිද? ඒ මොකක් නිසාද උනේ? ඒක කොහොමද අවම කරන්නේ කියන දේ පාවිච්චි කරගෙන අපිට පුළුවන් මේ චරිතය කියන එක උනත් ණයට සුදුසුකම් ලැබෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් අවදාන. ඒතර ඒ විදිහට තමයි ඔයගොල්ලෝ ඔක්කොම හිතන්න ඕනේ. මොකද විභාගයේ මේ වගේ ප්‍රශ්නයක් තමයි අපින් අහන්න පුළුවන්. දැන් අපි අර කලින් අවස්ථාවක දැක්කනේ ණය වර්ග ටිකක් අපිට සාකච්ඡා කරන්න කිව්ව අවශ්‍යතාවය සහ ඒක පාවිච්චි කරන ණය ලාභීන් සාකච්ඡා කරන්න කියලා කිව්වා. ඒක ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. ණය අවශ්‍යතාවය මොකද්ද? කාරකද? එහෙම නැත්නම් තාවර ප්‍රාග්ධනද? එහෙම නැත්නම් අපි ඔය කියන ඕෆ් බැලන්ස් ෂීට්ද කියන එක කියන ගමන්ම කවුද මේක අර්ථලාභී? මේක ණයට මෙහෙම පාවිච්චි කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කොටාසයක්? ඒ ඇහුව ප්‍රශ්නයක්. ගිය පාරට කලින් පාර මම හිතන්නේ අපි සාකච්ඡාත් කරා. මේකෙත් මෙහෙම අහන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ අනුව මෙයා ණයට චරිතයේ විදිහට ගත්තොත් සුදුසුකම් ලබන්නේ නැහැ. මම කලින් කිව්ව එක්සැම්පල් එකක මේ තව එකක්. සාහන්න පුළුවන් වෙළඳපොළ වෙන්න පුළුවන් තරගකාරී වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙත් අහන්න පුළුවන්. එහෙමනම් ඔබ තවදුරටත් බැංකු කළමනාකරුවෙක් හැටියට ණය කළමනාකරුවෙක් හැටියට කොහොමද මේ අදාළ පාරිභෝගිකයා සඳහා ණයක් නිකුත් කරන්නේ? ඒ කියන්නේ අර කියන වගේ චරිතය අපි තවදුරටත් ප්‍රතිව්‍යුහගත කරලා සුදුසු තත්යකට පත් කරන්නේ කොහොමද? ඒකෙදි දැන් ඔය සජිත් කිව්වා එහෙම නැත්නම් කලින් උදාහරණෙත් අපි බලනවා මොනවද මිටිගේෂන්ස්. මොනවද අපිට කරන්නට පුළුවන් අමතර දේවල් මේක පිළිගත හැකි ණයලාභී බවට පත් කරන්න. ඒක තමයි මූලික වශයෙන්ම මේ චරිතය කියන දේ මම මේ සාකච්ඡා කළා. ඉස්සරහට යන්නේ මේ හැම වෙලේම මම මේ චුට්ටක් මේක වැඩිපුර කියන්නේ එහෙම ප්‍රශ්න තමයි දැන් මෑත කාලිනව අපෙන් අහලා තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ එකට ලැහැත්ති වෙන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම C6 කියන්නේ මොකද්ද කියලා එක්ස්පෙක්ට් කරගෙන ගිහිල්ලා අපිට මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ මෑත කාලේ. Sir, excuse me. ඔව් සුජිත් කියන්නේ. Sir, මේ පුද්ගලයෙක්ගේ දේශපාලන චරිතය කියන එක කොහොමද අපි ණය ඇගීමකට ලක් කිරීමේදී ගන්නෙ? පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. හොඳ ප්‍රශ්නයක් සුජිත්. ඇත්තටම මේ මටත් ඒක ඒ වගේ එකක් මගෙන් ආව නම් තමයි වැඩිපුරම හොඳ. නමුත් ඔයා හරීම කාලීන ගොඩාක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මෙන්න මෙහෙමයි සුජිත්. දැන් එකක් තමයි අපිට බැංකුවේ අපි දැන් ඉදිරියට සෙක්ෂන් 3 එකේ ඉගෙන ගන්නවා ණය ප්‍රතිපත්තිය කියලා එකක්. එතකොට ඒ ණය ප්‍රතිපත්තිය තුලින්ම අපිට කියනවා දේශපාලනය යෙදෙන පුද්ගලයෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඉමීඩියට් සම්බන්ධතා තියෙන අය. එතකොට අපි ඒකට කියනවා politically PEP කියලා. affected people. PEPs ලා කියලා අපි වෙනම කැටගරියක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලනය හා සම්බන්ධ එහෙම නැත්නම් ඒකේ අපි කියනවා කවුද කියලාත් අපි ඩිෆයින් කරනවා. එමෙතිලා පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභාව වෙන්න පුළුවන්, ප්‍රදේශ සභා, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පවුල් වල අය. එතකොට එහෙම කොටාසයක් අපි වෙනම නිර්වචනය කරනවා එක. එහෙම නිර්වචනය කරලා අපිට කියනවා මෙන්න මෙහෙම. ඒගොල්ලන්ට පහසුකමක් දෙනවා නම් 100%ක් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඒක සුරකුමක් මගින්. ඒ සුරකුමත් මොකද්ද? ට්‍රෙෂරි බිල් එකක්, ට්‍රෙෂරි බොන්ඩ් එකක්, මුදල් හා සමාන දෙයකින් පමණමයි අපිට ණය පහසුකමක් ලබා දී හැකියි. අන්සෙකියුර්ඩ් ලෙන්ඩින් අපි කරන්නෙම නැහැ. හැබැයි එහෙම කියන ගමනොත් ඒ කරන්න පුළුවන් කාටද කියන එකත් අපි කියනවා. බ්‍රාන්ච් මැනේජර්, රීජනල් මැනේජර්ට බෑ. AGMට බැරි වෙන්න පුළුවන්. ඒක DGM ලෙවල් එකේ, CEO ලෙවල් එකේ, ක්‍රෙඩිට් කමිටි ලෙවල් එකේ පෙන්නලා කරන්න ඕන කියන ප්‍රමාණයට අපි ඒගොල්ලෝ දානවා. ඇයි අපි සාමාන්‍යයෙන් අත්දැකීමෙන් දන්නවා PEPsලා එහෙම නැත්නම් මේ දේශපාලනය හා සම්බන්ධ වෙන පුද්ගලයන්ට ණය ලබා දීමේදී අයකර ගැනීමේදී අපහසුතා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඒක විශේෂිත කාණ්ඩයක් හැටියට සඳහන් කරන්නත් ඒගොල්ලන්ට අපි කෑෂ්බැක් ඇඩ්වාන්සස් හැටියට ලබා දෙනවා ඇරෙන්නට එතනින් එහාට අපි ණය නිකුත් කරන්නේ නැහැ කියන දේ අපි තීරණය කරනවා. ඉතින් රජයේ පැත්තෙන් ගත්තත් අපි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට ණයක් ලබා දීමේදීත් විශේෂිත ක්‍රමවේදයක් නැත්තම් රාජ්‍ය සේවකයන්ට ව්‍යාපාර කිලුණේ ණය ලබා දෙන්නේ නැහැ. කරන්න බෑනේ ඒගොල්ලන්ට. ඒ වගේම තමයි දේශපාලනයේ යෙදිලා ඉන්නවනම් අපි බයින්ඩින් නැහැ ඒගොල්ලන්ට ණයක් ලබා දෙන්න. හැබැයි විශේෂ අවස්ථාව සඳහා යම් කිසි දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒකත් අර කියන වගේ කෑෂ්බැක් එකක්. දැන් ඕක අනිත් පැත්තට එනවා සමහරවිට අපිට දේශපාලඥයන් සතු වෙලා තියෙන වාහන බලපත්‍ර.
ඒක ට්‍රාන්ස්ෆරබල්ද නැද්ද එතකොට අරයාගේ නමට එන්නේ රයිට් එතකොට අන්න ඒ වගේ වෙලාවක අපි කොහොමද දෙන්නේ ඒ ගත්තත් ඒ දේශපාලනය සම්බන්ධ පුද්ගලයෙකුට දෙනවා නම් අපි විශේෂිත අවස්ථා යටතේ අපි ඉහළ අනුමැතියකට යටත් කරගෙන ණය ලබා දීමක් කරනවා මොකද හේතුව අපි දකින විදිහට ඒගොල්ලෝ අවදානම එතකොට ඕවර් ද කවුන්ටර් කරන්නෙම නැහැ අන්සෙකියුර්ඩ් කරන්නෙම නැහැ හැබැයි සෙකියුර්ඩ් කෑෂ් රිලේටඩ් වලින් කරනවා ඊට අමතරව තමයි අර මම කිව්වේ වාහන පර්මිට් වගේ තිබ්බහම ගොඩක් වෙලාවට අපි සමහරවිට ඒ පුද්ගලයා ගන්නෙ නැහැ නමුත් තුන්වන පාර්ශවයක් ට්‍රාන්ස්ෆරබල් නම් ඒක ගන්නවා ඒතර පර්මිට් එක පමණක් මෙයාගෙන් අමිතතුමාගෙන් තව තැනකට යනවා හැබැයි තුන්වෙනි පුද්ගලයෙක් ගෙවනවා නම් එයාට තමයි ලීස් එක දෙන්නේ මේ පර්මිට් එක ට්‍රාන්ස්ෆරබල් කියන එක යටතේ අරයාගේ ආපසු ගෙවීමේ ප්‍රවණතාවය චෙක් කරනවා. හොඳ ප්‍රශ්නයක් මොකද ඔය පෙප්ස්ලා වගේ කියන එක හැම බැංකුවකම ණය ප්‍රතිපත්තිය කරාම කියන මෙන්න මේගොල්ලෝ තමයි පෙප්ස්ලා මෙන්න මේගොල්ලන්ට බැංකුවේ අභිමතය ඕන හැටියට නොදෙන්න පුළුවන්. දේශපාලනයෙන් අපි කරන්නේ නැහැ කියලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලර්ජි. ඒ කියන්නේ ඔය අපි හිතමු පන්සල් වල එහෙම නැත්නම් පල්ලි වල පාදර්ස්ලා හාමුදුරුවෝ ගත්තොත් ඒගොල්ලන්ටත් අපි ණය නිකුත් කරනවද නැද්ද කියන එක ප්‍රතිපත්තියක් හැට අපි තීරණයක් ගන්නවා. සාමාන්‍යයෙන් අපි දැන් අපි පන්සලක අපි හිතමුකෝ නායක හාමුදුරු කෙනෙක් ගත්තොත් එහෙම නැත්නම් මහානායක හාමුදුරු කෙනෙක් ගත්තොත් නැත්නම් පන්සලක ඒ අදාළ මූලික කටයුතු කරන ප්‍රධාන හාමුදුරු කෙනෙක් ගත්තත් අපිට එහෙම ණයක් නිකුත් කරනවා කියලා අපි ප්‍රතිපත්තියක් ඇති කරනවා නෑ අපි ක්ලර්ජි වලට අපි නැත්නම් ඒක හාමුදුරු වෙන්න පුළුවන් වෙනත් ආගමක වෙන්න පුළුවන් ඒ පූජකතුමෙක් වෙන්න පුළුවන් ඒ සඳහා ණය නිකුත් කරන්නේ නැහැ කියලා අපි තීරණයක් ගන්නවා මොකද අපි අත්දැකීමෙන් අපිට තියෙනවා යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ දැන් හාමුදුරු කෙනෙක් ණයක් ගන්නවා ඉඩමක් තියලා වෙන්න පුළුවන් පන්සලේ හරි අයිතිය තියෙනවා නමුත් ගෙවන්නේ අපිට පුළුවන් ඔක්ෂන් එකකට ගිහිල්ලා හාමුදුරුවන් මේගේ පන්සලේ ඔක්ෂන් එකක් කරන්න ප්‍රායෝගිකව බෑනේ නැත්නම් දේශපාලනයක ණයක් ගත්තාම අපි ප්‍රායෝගිකව යාට නඩුවක් දානවා කියන එක පුළුවන් හැබැයි ඒක කොච්චර අමාරුද ඒක අපිට එක්සිකියුට් කරගන්න ගිහිල්ලා ඔය අදාළ කියන දේශපාලනයත් එක්ක. ඒතර ඒ නිසා අපි ඊට කලින් තීරණ ගන්නවා මෙන්න මේ පුද්ගලයෝ අවදානම් සහගත නිසා අපි ණය ලබා දීමක් කරන්නේ නැහැ කියලා. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. වෙන මොනවද අනිත් පැයට තියෙන ප්‍රශ්න? මේ ප්‍රශ්න නම් මෙතෙන්ට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි මේ ගිය සතියේ මේ උගන්වපු දෙයක් සම්බන්ධයෙන්. ඔව්. අර මේ නියාමන ප්‍රාග්ධනයට අර බලපාන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් ගැන ගිය සතියේ කතා කරාද? එතකොට අපි අර මූල්‍ය ආයතන කළමනාකරණය කියන මේ අපේ විෂයෙන්දී අපි ඉගෙන ගන්නවා නියාමන ප්‍රාග්ධනය කියන්නේ යම්කිසි ආයතනයක් නියාමනය කරන ආයතනය විසින් නීත්‍යානුකූලව එයාට දීලා තියෙන පවත්වාගත යුතුයි කියන ප්‍රාග්ධනය කියන්නේ. හරි. ඒකෝස මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒ ප්‍රාග්ධනයේද නැත්නම් සමස්ත මූල්‍ය ආයතනයේ ප්‍රාග්ධනයේද? සමස්ත මූල්‍ය ආයතනයේ සමස්ත ප්‍රාග්ධනයට බලපාන විදිහට නැත්නම් සර් අර කියපු නියාමන ප්‍රාග්ධනය කියන්නේ නියාමන ආයතනය විසින් පවත්වාගත යුතුයි නියාමනයේ මේ කියලා තියෙන ප්‍රාග්ධනයට බලපාන ආකාරය. ඔව්. එතකොට ඔයා මේ අහන්නේ දැන් එහෙම කොටස් දෙකක් තියෙනවානේ මුළු ප්‍රාග්ධනය කියලා එකක් තියෙනවා නියාමන ප්‍රාග්ධනය කියලා තව එකක් තියෙනවා. හරි? ප්‍රශ්නේ මොකද්ද? ගිය සතියේ කතා කරේ අපි අවසාන ප්‍රශ්නේ. ඔව්. මම ප්‍රශ්නේ කියන්නම්. බැංකු සිල්ලර හා සුළු මධ්‍ය පරිමාණ පහළ කාණ්ඩයේ අරමුදල් වල වේගවත් වූ සංවර්ධනය හා අවදානම් වලට නිරාවරණය වීම හේතුවෙන් බැංකුවේ නියාමන ප්‍රාග්ධනය කෙරෙහි මොන බලපෑම සාකච්ඡා කරන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මට පැහැදිලි. එතකොට මට දැනගන්න ඕනේ මේක මේ සමස්ත ප්‍රාග්ධනයට බලපාන ආකාරය දහන්නේ නැත්නම් අර කියපු නියාමන ආයතනයේ විසින් පවත්වාගත යුතුයි කියන ප්‍රාග්ධනයට බලපාන ආකාරය දහන්නේ. හරි. එතනදී ප්‍රශ්නේ නම් අහුවේ නියාමන ප්‍රාග්ධනය කියන එක හැබැයි නියාමන ප්‍රාග්ධනය වුණත් මුළු ප්‍රාග්ධනය ගත්තත් ඒ දෙකටම ඔය කියන කාරණා පොදුයි. දැන් හේතුව අපි දැන් නියාමන ප්‍රාග්ධනය වගේ වෙනකොට ඒක තව චුට්ටක්. ඒ කියන්නේ දැන් ඒක සෙන්ට්‍රල් බැංකින් අපි කියනවනේ රයිට්. වාගේ මෙන්න මේ ටික අනිවාර්යෙන්ම තියාගත යුතුයි. එකක් ද්‍රවශීලතාවයට, එකක් ලාභදායකත්වයට, එකක් වින්කිරීම් වලට කියලා එයා කියනවා. ඒ නිසා මෙන්න මේ ටිකව මේන්ටේන් කරන්න ඕනි කියලා එයා කියනවා. හැබැයි අපි මුළු ප්‍රාග්ධනය ගත්තත්
ඔය අපි කියපු කාරණා දැන් නිසි පරිදි නොගෙවනකොට හරි එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක් ණය පැහැර හැරීමකදී හරි මුළු ප්‍රාග්ධනයටත් ඔය කියන විදිහට දැන් නියාමන ප්‍රාග්ධනයට බලපානවා කියලා කියන්නේ ඒකම එක්ස්ටෙන්ෂන් එක ගන්න ඉතුරු ටික. දැන් අපි හිතමුකෝ රේටින් එක ඩ්‍රොප් වෙනවනම් එහෙම නැත්නම් බැංකුවේ NPL ටික වැඩි වෙනවනම් නැත්නම් ලාභදායකත්වය අඩු වෙනවනම් රිටර්න් අර්නින්ග්ස් ටික අඩු වෙනවනම් ප්‍රොවිෂන් ටිකට බලපානවා නම් දැන් මොකද වෙන්නේ මේ නිසාම අපේ ප්‍රාග්ධනයට කියන්නේ මුළු ප්‍රාග්ධනයටත් ඒහා ඉම්පැක්ට් එකක්ම තියෙනවා. නමුත් මේ මුළු ප්‍රාග්ධනයට බලපානකොට ඒක ගොඩක් වෙලාවට සෙන්ට්‍රල් බැංක් එකට ප්‍රශ්නයක් නොවුනට අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ලට ෂෙයා හෝල්ඩර්ස්ලට ඒක බලපානක් වෙනවා. ඒ වගේම තමයි කොටස් වෙළඳපොලේ යම් කිසි ආකාරයකට ණය ගන්න දෙන වලදී මුළු ප්‍රාග්ධනයේ ගැටලුවක් වෙනවා. නැත්නම් මේකට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනාට ගැටලුවක් වෙනවා. එහෙම නැත්නම් අපේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඩිබෙන්චර් එකක් මොනවා හරි තියෙනවා නම් වෙළඳපොලේ ඒවට බලපෑමක් වෙනවා. ඉතින් අර කියන වගේ දැන් නියාමන ප්‍රාග්ධනය කියලා ඇහුවත් අපිට යම් ආකාරයක බලපෑමක් දක්වන්න පුළුවන්. ඊට හා සමානවම මුළු ප්‍රාග්ධනය ගත්තත් සෙන්ට්‍රල් බැංක් එකට අමතරව ඉතුරු කට්ටියටත් මුළු ප්‍රාග්ධනය වැදගත් වෙනවා. එතකොට අපි හිතමුකෝ නියාමන ප්‍රාග්ධනයට යම් කිසි 10 දෙනෙක්ගෙන් ඉම්පැක්ට් එකක් තියෙනවා නම් මුළු ප්‍රාග්ධනය වෙනකොට සෙන්ට්‍රල් බැංක් එක හැරෙන්න ඉතුරු ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට මේකෙන් බලපෑමක් වෙනවා. එතකොට නියාමන ප්‍රාග්ධනය කියන්නේ නැතුව බැංකුවේ ප්‍රාග්ධනය කියලා ඒත් ওই උත්තර ටිකම අපිට දෙන්නට පුළුවන්. මොකද අර නියාමන කියන වචනේ ආවේ විශේෂයෙන් කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා එතන. ඒ සෙන්ට්‍රල් බැංක් එක බලන් ඉන්නවා දැන් මේ කියන විදිහට NPL impairment provisioning සහ අනිත් දේවල් වැඩි වෙනවා නම් අපි හිතමු දැන් අපි එකම සෙක්ටර් එකකට ඒ කියන්නේ housing loan එහෙම නැත්නම් credit card leasing දිගටම දීගෙන යන අවස්ථාවක් එනවා නම් අනිවාර්යයෙන්ම සෙන්ට්‍රල් බැංක් එකේ මැදිහත් වෙනවා. හරි එහෙම නැත්නම් අපි හිතුවොත් අපි යම් කිසි ආකාරයකට අර දැන් එක තනි පුද්ගලයෙකුට හවුල් කට්ටියකට යන්න පුළුවන් ප්‍රාග්ධනයේ 30යි 33යි කියාගෙන යනකොට මහ බැංකුවේ අනුමැතිය අරගෙන අපි විශේෂ ව්‍යාපෘති වලට යන්න පටන් ගත්තාම ඒ ගත්තත් මේ පැත්තෙන් ප්‍රාග්ධනයට බලපෑමක් කරන ලික්විඩිටි පැත්තෙන්. ඒතර සෙන්ට්‍රල් බැංක් එකට වැඩිපුර ඒ පැත්තට ඇවිල්ලා බලනවා මෙන්න මේවා නොකළ යුතුයි කියලා කියනවා. දැන් ඒ නියාමනය කරනකොට සෙන්ට්‍රල් බැංක් එකෙන් ඊට පස්සේ එළියේ නම් බලාගෙන කට්ටියකුත් ඉන්නවා. එම්ප්ලොයිස් හැටියට අපිටත් එක්ක ගැටලුවක්. ෂෙයා හෝල්ඩර්ස් හැටියට කට්ටියකට ගැටලුවක්. ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ටර්ස් හැටියට ගැටලුවක්. තව ලෝකල් දැන් ඔය පත්‍ර එහෙම නැත්නම් ඒ රිපෝටින් කට්ටියට ගැටලුවක් වෙනවා. right? ඒ නිසා දැන් ඒ නියාමන ප්‍රාග්ධනය වුණත් මුළු ප්‍රාග්ධනය වුණත් අර අපි කියපු කාරණා ගොඩක් පොදුයි. ඒකම වෙන්නේ කවුරු හරි පැත්තක ඉඳන් ඒක නියාමනය කරනවා. අනිත් එක නියාමනය වෙන්නේ නමුත් ඒක නිසා බලපෑමකට සිද්ධ වෙන තවත් ස්ටේක් හෝල්ඩර්ස් ටිකක් අනිත් පැත්තේ ඉන්නවා. ඒතකොට ඒ අපි දීපු උත්තර ටික ඒ දෙකටම පොදු හැටියට ලියන්න පුළුවන්. වෙන මොනවද? ගැටලු ප්‍රශ්න. right එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ එක තමයි right චරිතය සාකච්ඡා කරන්න ශක්නුතාවය. දැන් මේ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට ආයතනයකට පාරිභෝගිකයෙකුට ණයක් ලබා දීමේදී ඒ ණය ආපසු ගෙවීමට තියෙන හැකියාව තමයි ආපසු ගෙවීමේ හැකියාව මෙන්න ණය ලබා ගැනීමේ නෛතික හැකියාවත් බලනවා. එයා මයින කෙනෙක්ද? එයා ෆොරින කෙනෙක්ද? එහෙම නැත්නම් එයාට මෙහෙම දේශීය ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙන කෙනෙක්ද කියන එක අපි සාකච්ඡා කරනවා. සමහර ලාට අපි දකිනවා මෙන්න මෙහෙම නිවාසනයක් දෙනකොට අපි තුන් අපාර්ට්මන්ට් එක පහළ 1 2 3 තට්ටු වලින් එපිට ඒවා තමයි ෆොරිනර් කෙනෙක් හැටියට ගත්තොත් ඒක මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒතර එහෙම එකක් රජයෙන් කියනකොට අපිට ණයක් නිකුත් කරන්න බෑ ෆොරිනර් කෙනෙකුට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අපාර්ට්මන්ට් එකක් ගන්න ඕන උදාහරණයක්. එහෙම නැත්නම් අපි ගත්තොත් අවුරුදු 18ට වඩා වැඩි තමයි අපි මයිනර් කෙනෙක් සහ ඇඩල්ට් කෙනෙක් ඩිෆයින් කරන්නේ. ඒතර ඊට වඩා අඩු කෙනෙකුට අපිට ණයක් නිකුත් කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් නෛතිකව යම් ආකාරයක memorandum of understanding හැටියට ගත්තොත් articles of මෙන්න මේ කාරණා කරන්න නම් අපේ ණය ලබා ගන්න ඊට වඩා වෙනස් දෙයකට නම් එතන නෛතික හැකියාවක් නැහැ. එතකොට අපි නෛතිකව
මේ ණයකට ණයක් ලබා ගැනීම හැකියාවක් තියනවද නැද්ද කියන එක ෆැක්ට් එකක්. ඊළඟට තමයි ඔය කියන පුද්ගලයා ණයලාභියාට අතීත වර්තමාන අනාගත කියන අවස්ථා තුනේම ආපසු ගෙවීම. කියන්නේ අතීතයේ හොඳට ගෙවලා තියෙනවද? දැනට ගෙවනවද? අනාගතයේත් ලාභ ඉපීමේ හැකියාවක්, මූල්‍ය ප්‍රවාහයේ ඉපීමේ හැකියාවක් තියනවද නැද්ද? එතකොට බලතල givisum අර මම කිව්වා වගේ එයාට පුළුවන්ද? කාටද අස්සම් කරන්න පුළුවන්? right? ඩිරෙක්ටර්ස්ලාද පුළුවන් කාටද? කවුද සයිනින් පවර්ස් තියෙන්නේ? එතකොට ඒගොල්ලන් තියෙන ණය ලබා ගැනීමේ ලිමිට්ස් මොන හරි තියෙනවද? ඒවා අපි බලන්න ඕනේ ණයක් එළඹීමට. ඊළඟට සමහරවිට දැන් එයා පුද්ගලෙක් ඉන්න පුළුවන් තනි එක ණයක් ලබා ගන්න. හැබැයි හවුලේ එයා අප කර ලබා දීලා තියෙනවා. තවත් හවුලේ ලබාගත ණය තියෙන්න පුළුවන්. ඒතර ණයට අපි එයාට ගෙවන්න හැකියාව තියෙනවා වගේම තනියම සහ හවුල්ගත් දෙක එකතු කරලත් එයාට ගෙවීමේ හැකියාවක්. මොකද මම හොයන මුදලෙන් වෙන්න පුළුවන් මම ලබා ගන්න අලුත් ණය ගෙවන්නේ සහ දැනට මම තව පුද්ගලයෝ එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක හවුලේ ලබාගත ණය ගෙවන්නේ. ඒතර දැනට මූල්‍ය මගේ loans to debt to income ratio එක. ආදායම මත අනුපාතික. අපි දැන් DSR කියලා පෞද්ගලිකව කියන්නේ. ඒක 40යි. හරි. එතකොට 60යි. ඒ කියන්නේ 60ට 60කට වඩා වැඩි. නම් අපි කියනවා ටිකක් අමාරුයි. ඒ කියන්නේ මගේ debt ඔක්කොම ගෙවිලා ඉවර වෙනකොට සියලු දේ කැපෙන ප්‍රමාණය මගේ ආදායම් 100 නම් 60ට වඩා අඩුයි. 40ක් මට අතට තිබිය යුතුයි පාවිච්චි කරන්න. එතකොට දැනට තිබෙන මූල්‍ය කැපීම් වලට එරෙහිව right තවදුරටත් ලබා ගැනීම අනුපාත කියලා යන ස්ථාවරත්වයට බලපෑම්. දැන් අපි හිතමු සමහර වෙලාවට 60 එක්සීඩ් කරන අවස්ථා තියෙනවනේ. 65කට වගේ යනවා. හැබැයි ආයෙ කල්පනා කරලා බලනවා විශේෂ අනුමැතියකට යටත් කරලා හරි දෙන්න. මොකද මේ පුද්ගලයා ටිකක් වැඩිපුර ආදායම් අපි තුමු ලක්ෂ 5ක් මාසෙකට නිපැන පුද්ගලයෙක් කියලා. ඒතර ඒකෙන් 140ක් කියලා කියන්නේ ලක්ෂ 2ක් විතර අතට තියෙනවා. එයාගේ disposable purposes take home income එක. සමහරවිට ඒක 1,75,000ක් 1,60,000ක් වුණත් එයාට ඇති වෙන්නට පුළුවන්. ණය සියලු දේවල් ණය ගෙවුවට පස්සේ. එතකොට එහෙනම් වැඩි ප්‍රමාණයක් ආදායම උපදවන පුද්ගලෙක් නම් 60 65ක් වුණාට කමක් නැහැ කියන දෙයකට යන්න පුළුවන්. ඒක හැබැයි අපි බලනවා මේෂර් කරලා බලනවා ඒක ප්‍රමාණවත්. 90කට අපි යන්නේ නැහැ. එතකොට 90කට කියලා කිව්වොත් ලක්ෂ 5න් රුපියල් 50,000 යතේ තියෙනවා. 50,000න් යන්නේ දිනදා කටයුතු කරගන්න බෑ. එහෙනම් එච්චර දුරට අපි යන්නේ නැහැ. ඊළඟට කළමනාකරණ හැකියාව. වෙළඳපළ හැකියාව. තාක්ෂණික හැකියාව. එයාගේ ක්ෂේත්‍රයේ බලපුරුද්ද. අනිත් පුද්ගලයෙක් ගැටීමේ හැසිරීමේ හැකියාව. කියන කාරණාත් අපි සාකච්ඡා කරනවා. මොකද දැන් C6 යටතේ ශක්තිතාවයේ යටේ කැපැසිටි එක හරහා අපි තීරණය කරනවා තවදුරටත් ඒ අදාළ පාරිභෝගිකයාට ණය ගෙවීමට තියෙන හැකියාව කියන එක මේක නිකන් අපි කියන විදිහට අපි නිකන් අර ප්‍රමාණාත්මක හැකියාව මේ අපි මේ කියන්නේ ගුණාත්මක හැකියාව ඇත්තට මේ කියන්නේ ප්‍රමාණාත්මක හැකියාව තියෙන කෑෂ් ෆ්ලෝ එකෙන්. ඒ කියන්නේ අපි කොච්චර මුදල් අත තියෙනවද කියන එක තමයි කෑෂ් ෆ්ලෝ පැත්තට යන්නේ. මේක ඇවිල්ලා නිකන් ගුණාත්මක භාවය ක්වලිටේටිව් පැත්ත තමයි මේ සාකච්ඡා කරන්නේ. නම්බර් පැහැදිලිද? right. අපි කෑෂ් ෆ්ලෝ එකට යන්න කලින් මේකේ මොන හරි ගැටලු තියෙනවද? කැපැසිටි. පැහැදිලිද නැත්නම්? capacity එක සර් මේ තීරණය කරලා සෙන්ට්‍රල් බැංක් එකේ rules and regulations ඒවට අදාළ කරගන්නවද? මට පොඩ්ඩක් ප්‍රශ්න පැහැදිලි වුණේ නැහැ සජිත් ක්ලියර් වුණේ නැහැ. සර් මේ capacity එක මේ අපි දැන් ඩිසයිඩ් කරද්දී බැංකුවෙන් සෙන්ට්‍රල් බැංක් එකෙන් දීලා තියෙන rules and regulation අදාළ කරගෙන දෙක කරන්න ඕනේ. හරියටම හරියවා. ඒ කියන්නේ දැන් අපි දැන් කිව්වනේ අර නෛතික හැකියාවන් කියලා. දැන් අර සෙන්ට්‍රල් බැංක් එකෙන් එක තැනකදී අපිට තියෙනවා තව ඉස්සරහදී තෝගල ඉගෙන ගනි. ඒකෙදී තියෙනවා එක පුද්ගලයෙකුට යන්න පුළුවන් අපි ගත්තොත් ප්‍රාග්ධනයෙන් 30යි හවුල් ගත්තොත් ගෲප් එකකට 33යි උපරිම ණය ලබා දීමේ සීමාවන් කියලා කියනවා.
එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඒ පුද්ගලයාට ණයක් ලබා දෙනකොට එයාගේ නෛතික හැකියාව 30 හෝ 33යි. නියාමනයේ හැටියට ගත්තොත් එතන එහාට යන්න බෑ කියන එක තමයි සෙන්ට්‍රල් බැංකින් කියන්නේ. හරි එහෙමනම් මොකද කරන්නේ? ඒක අපි කියනවා අපිට බැරි එකක්. එතන එහාට අපිට යන්න බෑ. ඊළඟට තව අපි සෙන්ට්‍රල් බැංකින්ගෙන් සමහර තීරණ එනවා අපි ගත්තොත් මෙන්න මේ ප්‍රමාණයට වඩා මුදල් පිටරට ප්‍රවේශනය කරන්න බෑ. එහෙමනම් අපි මේ පුද්ගලයන්ට ණයක් දෙනවා අපි තුන් විදේශ ණයක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා මෙන්න මෙච්චර තමයි වරකට වට නිකුත් කරන්නේ හැමතැන රටකට අරන් යන්න පුළුවන්. එයාම අපි තුන් ලංකාවෙත් වැඩ කරන ඕස්ට්‍රේලියාවෙත් ඉන්න ඩුවල් සිටිසන් කෙනෙක්. එයා මෙහි ආයෝජනය අපෙන් ලබා ගන්න ණය මුදලක සමහර ඕස්ට්‍රේලියාවේ යම්කිසි ආයෝජනයක් කරනවා. හැබැයි නමුත් අපි දන්නවා මෙන්න මෙච්චර තමයි වට වරකට අරන් යන්න පුළුවන්. US ඩොලර්ස් මෙච්චරයි. ඒක සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන අපි එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් එකකින් ආපු ඇක්ට් එකක්. නැත්නම් නියාමනයක්. ඒතර ඒවා අපි බලන්න ඕනේ. එහෙමනම් ඊට වඩා අපිට දෙන්න බෑ ඔයාලට. මෙන්න මෙච්චරයි. හරි එහෙම නැත්නම් පිටරටකින් එන පුද්ගලයන් රජයේ යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. මහා බැංකුවේ වෙන්න පුළුවන්. අදාළ නීතියකින් වෙන්න පුළුවන්. බැංකුවේ තියෙන ණය ප්‍රතිපත්ති හරහා යන එකක් වෙන්න පුළුවන්. හරි දැන් පෙප් කෙනෙක් ගත්තත් බැංකුවේ තීරණය මෙහෙමනම් හරි එතකොට අපි දන්නා පෙප් කෙනෙකුට හැකියාවක් නැහැ. ණයක් ලබා දෙන්න සහ ණයක් ගෙවන්න කතාව පැත්තක දාන්න. ණයට එයා ගුණාත්මක චරිතේ නේ මම කියන්නේ හැකියාවක් නැහැ ණයක් යාට ලබා ගන්න. ඇයි? ඉන්ටර්නලි තියෙන බැරි එකක්. right. වෙන මොනවද තියෙන ප්‍රශ්න? clear? අනිත් මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. මොකද දැන් අර තියරි උනත් පොඩ්ඩක් හැම වෙලේම ප්‍රායෝගික පැත්තට යන්න. මොකද එතකොට හරි ලේසි අපිට එක්සැමිනර් දෙන දෙයක් එතන ඉහාට එක තවත් අර උත්තරයක් අරගෙන ලියන්න. මොකද මේ වගේ ඒවා අර මම කියන දේ ලේසි ප්‍රශ්න. අමාරු ප්‍රශ්න නොවන නිසා. right. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? cash flows. මේම කියන්නේ ප්‍රමාණාත්මක quantitatively අපිට කරන්න පුළුවන් දේ. එහෙම නැත්නම් අපිට දකින්න ගණනය කරන්න පුළුවන් දේ. ඒක cash flows. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් පුද්ගලික ණය අයදුම් කරුවෙක් නම් එයාට ලැබෙන මුදල් ප්‍රවාහ මාසික වේතන, දීමනා, අමතර ආදායම්, ආයෝජන, වත්කම්, රෙන්ට් ඉන්කම්. දැන් ඒව ඔක්කොම මොකද වෙන්නේ? ඒව ඔක්කොම අපිට තියෙනවා කොලේක බැලුවා මෙන්න බැලුවා right DSR එක interest cover එක DSCR එක ඔක්කොම හදා ගන්න මට පුළුවන්. ඒ වගේම තමයි එයාගෙන් එළියට යන ඒවා. ණය වාරික නිමයාස කොලී මාසික වේදම්. ඒතරම් inflow outflow net flow අපිට හොයාගන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් ගත්තොත් sales income එක කොහොමද? other income මොනවා හරි තියෙනවා. කොහොමද එයාගේ users? loan repayment වෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම පිරිවැය operating cost එක වෙන්න පුළුවන්. බදු වෙන්න පුළුවන්, ණය වාරික වෙන්න පුළුවන්, right? එහෙම නැත්නම් dividends හැටියට යන company එකක් වෙන්න පුළුවන්, right? ඒවා inflow outflow. ඒ ප්‍රවාහ තමයි අපි මෙතන තීරණය කරන්නේ. ඒවා monetary හැටියට, quantitative හැටියට අපි සාකච්ඡා. ඒ අනුව DSCR එක, interest cover ratio. ඒ මොනවද කියලා අපි බලමු. එතකොට මෙතන ටිකක් වැදගත්ම දේ තමයි 5Cs එන කාලේ කැපැසිටි එකයි ශක්තිතාවයයි මුදල් ප්‍රවාහයයි කියන දෙකම එකතු කරලා තමයි හැකියාව කියන දේ සාකච්ඡා කරේ. දැන් 6C වලට එනකොට මේක කොටස් දෙකකට අඩා ගත්තා. මූල්‍ය ප්‍රවාහයට එකකුත් ශක්තිතාවය හැටියට තව එකකුත්. ඒක අර අමාරුවක් කියන එක නෙවෙයි එතනදී පැහැදිලි කරගත්තේ. අර තවදුරටත් අපිට ඒක කොටස් දෙකකට කඩා ගත්තාම අපේ ફોකස් එක වැඩි වෙන නිසා තමයි මේ කොටස සහ මේ කොටස කියලා කඩාගත්තේ. right. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. right. අපි යමු ප්‍රාග්ධනයට. දැන් ඒකත් එක්ක කියන ගමන් මම මුලින්ම සඳහන් කරා දැන් ණය අයදුම් පතක ණය පත්‍රිකාවක එහෙම නැත්නම් ණය අපි කියනවා credit report proposal format එකක මේව වෙන වෙනම අපි සඳහන් කරන්නේ නැතුව ඇති. හැබැයි ඒ flow එක වා කියවගෙන ගියොත් ණය පත්‍රිකාවක් ණය අයදුම් පත්‍රයක් එහෙම නැත්නම් ණය
අපි කියනවා ක්‍රෙඩිට් ප්‍රොපෝසල් ෆෝම් එකක් ණය අනුමත කරන පත්‍රිකාවක් ගත්තොත් මේ කියන කාරණා තැන් තැන් වල සාකච්ඡා වෙලා තියෙන පුළුවන්. නැත්තම් චරිතය මෙහෙම කියලා හයක් නැතුවේ. හැබැයි ඒවා විවිධ තැන් වල ඒ ණය පත්‍රිකාවේ සඳහන් වෙනවා. එහෙම තමයි අර මම කියන විදිහට අපි ප්‍රායෝගික භාවිතාවයක දකින්න. හැබැයි අපි ඒවා අනිවාර්යයෙන්ම වගකීමක් ඇතුව තහවුරු කරලා ඒවේ ගැටලුවක් නැහැ කියන දේ එනවා නම් පමණයි ඒ ණය අනුමත වීම සිද්ධ වෙන්නේ. ඒතර ඊළඟට අපි ගියොත් ප්‍රාග්ධනය කියන එක කොටස් දෙකයි. ඉක්විටි කැපිටල්, ඩෙට් කැපිටල්. එතකොට ඒ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, ණයලාභියෙක් ගත්තොත් ඒ අදාළ ව්‍යාපාරය තුල කොයිතරම් ප්‍රමාණයකට ණය හැටියට ආයෝජනය වෙලා තියෙනවද? ප්‍රාග්ධන හැටියට ආයෝජනය වෙලා තියෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලේම කල්පනා කරනවා අපි හැටියට අපුද්ගලව ණයක් ලබා දීමේදී යම් ප්‍රමාණයකට ණය සහ ප්‍රාග්ධන අතර අනුපාතයක් පවතා ගත යුතුයි. දල වශයෙන් අපි කියනවා 60ට 60ක්. debt to equity 60-40 තිබිය යුතුයි. ඒ කියන්නේ 60ක්වත් ණයක් තිබිය යුතුයි 40ක් ඉක්විටි තිබිය යුතුයි. දැන් ඒක එහෙම නොවෙනවා නම් එතනදී තියෙන අවදානම අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. දැන් මම ඒක පොඩි උදාහරණයකට පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. බෝඩ් එක පෙන්වනවා කියලා මම හිතනවා. දැන් අපි හිතමු ව්‍යාපාරයක් කියලා සාකච්ඡා කරොත් මේක ව්‍යාපාරයේ සම්පූර්ණම ප්‍රාග්ධනය නම් ඕකේ ඩෙට් කියලා එකක් තියෙනවා ඉක්විටි කියලා එකක් තියෙනවා. ඒක අපිට සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. 100% ඉක්විටි එකක් වෙන්න පුළුවන්. but 100% ඩෙට් නම් ටිකක් අඩුයි. ඒක වැඩි නැහැ. මේක තියෙන පුළුවන්. මේක තියෙන කස්ටමර්ස්ලා තමයි අපි දකින්නේ ණයක් ලබාගෙනම නැහැ. සියලුම දේවල් තමුන්ගේ අතේ තියෙන මුදල් වලින් කරන්නේ. එතකොට මේ ඉක්විටි එක හරි මේ ඩෙට් එක හරි මේ සියලුම තැනක තියෙන ආයෝජනයේ මොකද්ද මූල්‍යණය වෙන්නේ? මේ ව්‍යාපාරය තුල තියෙන assets right? වත්කම්. ඒකේ තියෙන පුළුවන් fixed asset, ඒකේ තියෙන පුළුවන් current assets. ඉතින් තවත් අපි පැහැදිලි කරනවා. ඒ කියන්නේ ස්ථාවර වත්කම්, ජංගම වත්කම් දෙකම මූල්‍යණය වෙන්නේ මේ කියන ප්‍රාග්ධනය. මේ කියන ප්‍රාග්ධනය. ඒක 100ක් ඉක්විටි හැටියට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කම්බිනේෂන් එකකට තියෙන්නත් පුළුවන්. දැන් අපි මේ කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි සුදුසු කියන්නේ. ඊට නැත්නම් දැන් මේක අඩු වැඩි වෙන්න පුළුවන්. 60 70 වෙන්න පුළුවන්. 60 50 වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ තියෙන අවදානම මත අපි වැඩිපුර ඉක්විටි එකක් තියෙනවා නම් හොඳයි. උදාහරණයකට ඒ පාරිභෝගිකයා එහෙම නැත්නම් ණයලාභියා අලුත් කෙනෙක් නම් එයා දැනට ව්‍යාපාරවල නිකුත් වෙලා නැහැ. යමමුත් යම් ආකාරයක අතේ මුදල් තියෙනවා. එයා නමුත් එයාට ශක්්‍යතාවයක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා යෝගේ බිස්නස් එකක් කරලා. හොඳ සම්බන්ධතා ටිකක් තියෙනවා. වෙළඳපළත් අපි දකිනවා හොඳයි. තාක්ෂණීය පැත්තෙනුත් හොඳයි. නීති පරිසර පැත්තත් හොඳයි. එහෙමනම් නමුත් අලුත් ව්‍යාපාරයක්. හරි. එහෙමනම් අපි කියනවා අපි සම්පූර්ණ ආයෝජනයෙන් 50ක් අපි දරන්නම් 50ක් ඔයා අරන් ඉන්න. 50ට 50. නැත්නම් 60 40. එහෙම නැත්නම් තව ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාගේ දැනට ඒ ව්‍යාපාරය තුල ඉක්විටි 140ක් 50ක් තියෙනවා. දෙටුත් 50ක් විතර තියෙනවා. අනේ ඒ පුද්ගලයා අලුතෙන් ණයක් ගන්න තව මොන හරි අලුත් වෙන්ච් එකක් දෙන්න. අපිට මෙයා හොටෙල් එකක්. ඒක කීප එක අයිතිකාරයෙක්. දැන් මෙයා ඩෙට් ඉක්විටි 50ට 50. අලුත් හොටලේ අපේ 80ක් ඉන්නවා. 20ක් එයා ඉක්විටි දාන්න කියන. මිලියන 100 හොටෙල් එකකින් 80ක් අපේ දෙන්න 20ක්. සමහරට අපි මේ ඉයර්ස් කියන හේතු මොකද්ද? මේ මුළු හොටෙල් ව්‍යාපෘති ඔක්කොම ගත්තාම දැන් ඩෙට් ඉක්විටි එක මුලින් 50ට 50 තිබ්බා. ඒක 45ට 55ට 45 වෙන්න පුළුවන් මේ 80 20ක් ආවට පස්සේ.
ඒත් 55ක් තමයි ඩෙට් වෙන්නේ. ඉක්විටි 45ක් ප්‍රමාණයක් තියෙනවා. ඒකනේ. මොකද ඒත් අපිට කම්ෆර්ටබල් මොකද එයා තියෙන ව්‍යාපාරයක එක්ස්පැන්ෂන් එකට ගියා. රිලේටඩ් ඩයිවර්සිෆිකේෂන්. දන්න දේ දැන් හොටෙල් 4ක් තියෙන කියලා පස්වෙනි හොටෙල් එකට අරන් යනවා. මුලින් මම කිව්වේ හොටෙල් එකක්වත් නැහැ අලුත් හොටෙල් එකක් එනකොට අවදානම් වැඩි 50ට 50ක් තිබෙනවා. නැත්තම් ඉක්විටි 60 තිබ්බත් අපි ප්‍රිෆර්. හැබැයි රිලේටඩ් නම් මෙයා ඉන්න ගමන් යන්නේ කෙනෙක් දැනට තියෙන ඉක්විටි එක ගැන අපි සතුටු නිසා 60 40 නෙවෙයි 70 30 වුණත් අපි යන්නට සූදානම් කියලා අපි කියනවා. ඕක තමයි ප්‍රාග්ධනය කියන එක අපිට වටිනාකමක් වෙන ප්‍රාග්ධනයේ තියෙන වටිනාකමක් වෙන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට. ප්‍රශ්න මොනවාරි තියෙනවද? කොහොමද ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? පැහැදිලිද ප්‍රාග්ධනය කියන C අකුර? right. එහෙමනම් අපි ඊළඟ එකට ගියොත් condition. දැන් මෙතනදී තමයි ගොඩක් වෙලාවට අපිට C6 මොඩල් එකේදී හරි C5 මොඩල් එකේ හරි වැදගත්ම වෙන දේ මේක අපිට කන්ට්‍රෝල් එකේ නැති එකක්. අපිට කන්ට්‍රෝල් එකේ නැති එකක්. හරිද? අපිට කන්ට්‍රෝල් එකේ නැති එකක් වෙන්නේ අපි අර සාමාන්‍ය වශයෙන් කියනවා වගේ අපිට විනාඩියක් ගන්න කෞශල්‍ය. අපිට දැන් චරිතය බලන්න පුළුවන්. කෑෂ් ෆ්ලෝ එක පුළුවන්. කැපැසිටි එක පුළුවන්. කොලැටරල් එකත් පුළුවන්. කැපිටල් එකත් පුළුවන්. කන්ඩිෂන් කියලා කියන්නේ ණයලාභියා සහ බැංකුව දෙකටම පරිබාහිරින් එන දේවල්. වෙළඳපළ, රජයේ ප්‍රතිපත්ති, තරඟකාරීත්වය, පාරිසරික තත්ත්වයන්, විතම පාරිභෝගික රටාවන්, සංස්කෘතිය. ඒතර අන්න එතනදී අපි චුට්ටක් හිර වෙනවා මෙන්න මේවා ධනාත්මකද ඍණාත්මකද. ඒ කියන්නේ අපි තත්ත්ව කොන්දේසි ගත්තොත් ಜಾති දෙකයි. අභ්‍යන්තර බාහිර. අභ්‍යන්තර තත්ත්ව කොන්දේසි කියලා කියන්නේ අපි කොහොමද ණය සකස් කිරීම. ඒ කියන්නේ පොලිය, කාලය, ණය මුදල, ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හරි? ගෙවීමේ හැකියාව අඩුපාඩු නම් කාලය දික් කිරීමක්. එහෙම නැත්නම් අවදානම වැඩි නම් තවත් සුරකුමක්. පෞද්ගලික අප අන්න ඒව දේවල් ගන්න පුළුවන්. නමුත් බාහිර තත්ත්වයන් අපි ඉදිරියේ තවත් සාකච්ඡා කරනවා ආයතනික ණයගීමේදී බාහිර තත්ත්වයන්ුත් අපිට වැදගත් වෙනවා ණයක් නිකුත් කිරීමේදී. උදාහරණයක්. මේ වගේ අවස්ථාවක අපි හිතමු සංචාරක ශ්‍රේෂ්ඨයේ නියුතු වෙලා ඉන්න යම් යම් පුද්ගල කොට්ටාසයන් සඳහා ණය නිකුත් කිරීමේදී වෙළඳපළ තාක්ෂණික කාර්යයන් එහෙම නැත්නම් රජයේ සමහරට සෝෂල් කල්චරල් ඉෂුස් ඒවා ධනාත්මකද මේ වෙලාවේ ඔයගොල්ලන්ට හිතෙන විදිහට අලුත් ණයක් නිකුත් කරන අවස්ථාවක ධනද ඍණද පොසිටිව්ද නෙගටිව්ද කියන බලන්න පොසිටිව්ද නෙගටිව්ද සංචාරක ශ්‍රේෂ්ඨයේ නියුතු ව්‍යවසායකයන් නෙගටිව් හරි මොකද අපි දැන් අපි කොච්චර හොඳයි කියලා කිව්වට අනිත් පැති අර පැත්තේ නිකන් නෙගටිව් එකක් තියෙනවා. ඒක මම කියන්නේ ලෝන් එක නොදී ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි අර සාමාන්‍යයෙන් අපි මීට අවුරුදු එකමාරකට දෙකකට කලින් බැලුව කස්ටමර් කෙනෙක් දිහා බලන නෙවෙයි දැන් තියෙන්නේ. එහෙනම් අපි වෙන ක්‍රියාමාර්ග වලට යා යුතුයි. ඒගොල්ලන්ට අපි දෙනවා. දැන් ඔකේ අනිත් පැත්ත එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කම්පැනි එකක් නම් අපි ඉන්නේ. දැන් දේශීය ව්‍යවසායකයෙක් ඉන්නවා නිෂ්පාදන ක්‍රියාවලියක අද ඉන්නේ. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපිට ණයක් දීමේදී වෙනදට වඩා පොසිටිව්. මොකද
රජය ඒ හා සම්බන්ධ දේවල් සමහර රටවල දැන් ඇත්තටම තාම නිෂ්පාදන කටයුතු නැති එක්ස්පෝර්ට් මාකට් ඕපන් වෙලා තියෙනවා. එතකොට අපිට අර වෙනකට වඩා ශක්්‍යතාවයක් තියෙනවා. අන්න පාරිසරික තත්ත්වයන් ඒ වගේ සෙක්ටර් එකකට පොසිටිව්. අපි ගත්තොත් පැඩි වගේ එකක් ගත්තොත් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ඒක නියුට්‍රල්. ධනත් නැහැ ඍණත් නැහැ. නමුත් අපිට දෙයක් කරන්න පුළුවන් පොඩක් ફોකස් කරගෙන. ඒ කියන්නේ නෙගටිව් වෙලක් නැහැ. ලොකු පොසිටිව් වේකුත් නැහැ. මොකද තාම පොඩි ගැටලු ටිකක් එක්ක යනවා. මොකද පාලන මිලක් තියෙන. හැබැයි සමහර ධනාත්මක දේවල් තියෙනවා. ඉම්පෝට් කරන්නෙම නැහැ කියලා රජය කියනකොට අපිට ප්‍රමාණයක වී වලට සහතික මිලක් දෙනවා. ඒ වගේ දේවල් වලදී අපිට නිකන් අර වෙනදට වඩා පොඩි නිකන් ධන පැත්තට බර වෙච්ච තත්ත්වයක් තියෙනවා. මේ ඒ වගේ කෙනෙකුට ණයක් දීලා රිකවර් කරගැනීම ලොකු හානියක් නැති මට්ටමක්. පැහැදිලිද? එතකොට බාහිර පරිසරයේ තියෙන තත්ත්වයන් පිළිබඳව තමයි මේ කන්ඩිෂන් නැත්නම් තත්ත්ව කොන්දේසි කියලා එන්නේ. මේ මතක තියාගන්න මේ තත්ත්ව කොන්දේසි කියන එක මන ගැනීම පහසු නෑ. ඒකට අපි ඉදිරියේ තවත් මූල්‍ය නොවන මෙවලම් කියලා අපි ටිකක් ඉගෙන ගන්නවා. ඔය අපි කියන SWOT analysis, pest analysis, Waters 5 forces, එහෙම නැත්නම් BCG matrix එක, product life cycle එක, එහෙම නැත්නම් differentiation cost leadership වගේ දේවල්, product differentiation. ඒ වගේ අර generic strategies කියලා අපි කියන ඒ වගේ ගොඩක් models තියෙනවා. අපි කීපයක් ඉගෙන ගන්නවා. මොකද දැන් එහෙම නැතුව අපිට බෑ මේ පාරිභෝගික ණයක් ලබා දෙන්න. දැන් ඔයගොල්ලෝ සමහරවිට බෝස්ටන් කන්සල්ටන්සි මේට්‍රික්ස් එක කියලා එකක් ඉගෙන ගත්තොත් ඒකේ මොනවා හරි ආදාළ පාරිභෝගිකයේ ව්‍යාපාරයක් තුල තියෙන ප්‍රොඩක්ට්ස් වල වෙළඳපොළ තත්ත්වයක්. අපි කියනවා ග්‍රෝ වෙන ඒවා, අපි කියනවා ස්ටාර්ස් කියනවා, අපි කියනවා ඩෝග් කියලා, ක්වෙස්චන් මාක්ස් ඒ විදිහට බලනවා මොනවද ග්‍රෝ වෙන ප්‍රොඩක්ට්ස්. අන්න එහෙම දෙයකට නම් මේ පාරිභෝගිකයේ ඉන්න කාර්ක ප්‍රාග්ධාන අපි කරනවා. නැත්නම් ක්වෙස්චන් මාක් එකක් තියෙනවා නම් එයාගේ යම් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් අපි තවදුරටත් ණයක් ලබා දීලා වැඩක් නැහැ. ඒතකොට ඒක ඒ වෙළඳපොළ නිකන් උඩින් බැලුවට බෑ. ධනාත්මකද ඍණාත්මකද ඒක growing ද නැද්ද කියලා හොයාගන්න යම් ආකාරයේ ණය මෙවලම්. මූල්‍ය නොවන ණය මෙවලම් අපිට වෙළඳපොළ වල තිබෙනවා. ඒතකොට ඒව අරගෙන තමයි අපි ඊළඟ ස්ටේජ් එකට යන්නේ. පැහැදිලිද? right. එතකොට දැන් අර කියන පාරිසරික තත්ත්වයන් තමයි මේ 6Cs හෝ 5Cs වල තියෙන challenging event එක. ඒතර දැන් මම අර කිව්වේ සමහරට එක්සැමින දෙන්න පුළුවන් මෙන්න මෙහෙම සංචාරක ශාස්ත්‍රය තුල මෙන්න මේ ව්‍යවසායකයන් සඳහා ණයක් අනුමත කරන අවස්ථාවක ණය 6C ණයගීම් ක්‍රියාවලිය පාවිච්චි කරන ක්‍රමවේදය පැහැදිලි කරන්න. ඒ වගේම තමයි එතන ව්‍යවසායකයන් සඳහා ණය මුදල් ලබා දීමේදී 6C ක්‍රමවේදය හරහා ණයට සුදුසු ලබන ක්‍රමවේදය සාකච්ඡා කරන්න. අන්න එතකොට ඔයා බලන්න ඕනේ අපි ගත්තොත් කවුද ඒකේ තියෙන ස්ටේක් හෝල්ඩර්ස්. සමහරලාට එයා දෙන්න පුළුවන් හොටෙල්, එහෙම නැත්නම් ටූර් ඔපරේටර්ස්ලා, එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් ඔය අපි කියන අවුට්බවුන්ඩ් එහෙම නැත්නම් ටිකටිං ඒජන්ට්ස්ලා. ඒ වගේ කීපයකට කඩා ගන්න පුළුවන්. කඩාගෙන ඉවර වෙලා අපිට සමහර වෙලාවට අපිට රිස්ක් එකක් තියනවද නැද්ද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්න රයිට් මේක සෙක්ටර් එක කවුද ස්ටේක් හෝල්ඩර්ස්ලා මොනවද මේගොල්ලන් ණය අවශ්‍යතා ඒ සඳහා කොහොමද ණය ගීමේ ක්‍රියාවලියේදී මේ ටික අපි දන්නේ. ඒතර ඒ වගේ එකක් දෙකක් අපි ඇග්‍රි සෙක්ටර් එක දෙන්න පුළුවන්, එක්ස්පෝර්ට් සෙක්ටර් එක දෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක දෙන්න පුළුවන්. රයිට් මම අර අපි මුලින්ම කරානේ BCS මොඩල් එක වගේ. ඒක මෙතනට දතා ඔයගොල්ලෝ බලන්න ඕනේ. රයිට් කොහොමද කරන්නේ? මොනවද මෙයාගේ කැරක්ටර් ගත්තොත් මේ පුද්ගලයාගේ ධනාත්මක දේවල්. මොනවද ඍණාත්මක දේවල්? මොනවද කැපිටල් එක පැත්තේ? මොනවද කෝලැටරල් එක පැත්තේ? මොනවද කන්ඩිෂන් එක පැත්තේ? මට එකක් අහන්න පුළුවන්. එකක් දෙකක් අපි කරලා තිබුණොත් අපිට ටිකක් අර වගේ හිර වෙන්නේ නැතුව කරගන්නට පුළුවන්. රයිට්. අපි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ඉදිරියට යනවා. අන්තිම එක. සුරකුම. සුරකුම කියන එකත් ගොඩක් වැදගත් වෙන දෙයක්. හරි? සුරකුම ගත්තොත් අපි කලින් ඉගෙන ගත්තා සුරකුම කියන්නේ මොකද්ද? සුරකුමක ලක්ෂණ කියන්නේ මොනවද? සුරකුම් වර්ග මොනවද? සුරකුම් ලබා ගන්න ක්‍රමවේද මොනවද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඔයගොල්ලෝ දන්නවා සුරකුමක් කියලා කියන්නේ ණය විනාඩි දෙන්න. ණය ලබා ගැනීමේදී මට මොහොතක් දෙන්න.
දැන් සුරුකුමක් අර ඒ මූලික දෙයට යටත් වෙලා අපි බලනවා සුරුකුමක් හැබැයි ඒක අපේ ප්‍රයිමරි සෝස් එක නෙවෙයි. ඒ කියන්නේ අපි කියනවා වගේ ෆස්ට් වේ අවුට් එක නෙවෙයි. ඒක සෙකන්ඩ් වේ අවුට් එක. එහෙම නැත්නම් අපිට ණය මූල්‍ය ප්‍රවාහ වලින් බැරි වෙනකොට අපි අතෙන්ට යනවා. හැබැයි ණය ප්‍රියමට ධනාත්මකව එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මකව අර අපි කියන කමිට්මන්ට් එක, ඔබ්ලිගේෂන් එක, මොටිවේෂන් ටු පේ වගේ දේවල් තියෙනවා. මම හිතන්නේ අපි ගිය සතියේ කතා කරා ණයක් ලබා ගැනීමේදී කොහොමද පාරිභෝගිකයාගේ පැත්තෙන් තියෙන වාසිය වාසිය. බැංකුවට තියෙන වාසිය වාසිය අපි සාකච්ඡා කරා. ඔතන ණයත් එක ඒක සාමාන්‍යයෙන් හැම වෙලේම බලන්න මේ මොකද ඔය වගේ ප්‍රශ්න හරි කියන්නේ හරිම ඊසිලි බහුලව අපි දකින්න දේවල්. ඊළඟ ණය සුරුකුම් වර්ග අපි කියමු මුදල් නොවන එහෙම නැත්නම් චංචල දීපල ඊට පස්සේ අපි කියනවා දීපල අප පෞද්ගලික අපි වගේ රාශියක් අපි ඉගෙන ගත්තා. ඒතර මේකත් අපිට මූලික වශයෙන්ම වැදගත් වෙනවා. එතකොට දැන් ඔන්න ඔය කියන හය තමයි අපිට සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ ණයක් අනුමත කරන අවස්ථාව වෙනවා. right. අපි දැන් මම හිතන්නේ මට හිතෙනවා අපි සෑහෙන ප්‍රමාණයකට එක සාකච්ඡා කරා කියලා. ඕගලන්ට මොනවා හරි ගැටලු තියෙනවද? C6 සම්බන්ධයෙන් තවදුරටත්. සර්. ඔව් කියන්නේ. සර් මේ දැන් ඔය සුරකම් ගැන කතා කරද්දී සිම්පල් ලොජ්මන්ට් එකකට යන අවස්ථාවකදී එතන තියෙන නීතිමය වළංගුභාවය සහ අයකර ගැනීමේ ක්‍රමවේදය කොයි වගේද කියන්නේ කොහොම පොඩි පැහැදිලි කිරීමක්. හරි. දැන් අපි උදාහරණයක් මට කියන්න සිම්පල් ලොජ්මන්ට් එකක් කියන එක මොකක්ද තේරෙන්නේ? දැන් අපි හිතමු දැන් ණයක් ලබා ගන්නට එන පුද්ගලෙක් අපි ඉස්සෙල්ලා බලමු සිම්පල් ලොජ්මන්ට් එකක් දීපලක් කියලා. පුද්ගලෙක් කියනවා දැන් අපි එයාට ණයක් ලබා දෙනකොට අපි තුමු දීපලයක් ගන්නවා එකක් නෛතිකව තර්කානුකූලව අපි ගන්නවා එක. ඊට පස්සේ අපිට සමහර වෙලාවට අපි හිතනවා රයිට් ඔයාගේ තව මොන හරි තියෙනවා නම් නැත්නම් ගොඩක් වෙලාවට ගම්පැති වල එහෙම ගොඩක් වෙලාවට අපි රයිට් තව දීපලක් ප්‍රොපර්ටියක් තියෙනවා මට ඒ ටික ගෙනත් දෙන්න. ඔප්පුව ප්ලෑන් එක අදාළ ටික අරගෙන අපි මොකද කරන්නේ? ඒක අපි සිම්පල් ලොජ්මන්ට් කියන හැබැයි අපේ ඒක වොලට් එකේ අපි තියාගන්නවා. එතන ඇත්තටම ගත්තොත් නෛතිකව යම් සම්බන්ධයක් තිබුණාද නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. හේතුව නෛතිකව සම්බන්ධ වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අපිට ඔෆර් එකක්, ඇග්‍රීමන්ට් එකක්, අදාළ සුරුකුමට උකස් කරයක්, ඒක නිසි පරිදි රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට අපේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් අපි තියාගෙන එතකොට ඒක සම්බන්ධ වෙන නෛතික ක්‍රියාදාම. එතකොට තමයි යා ගෙව්වේ නැත්නම් අපිට ඒකට ගිහිල්ලා පරාටි හරි, ඉලෙක්ට්‍රික් කවටි හරි, උසාවියට ගිහිල්ලා හරි යම්කිසි දෙයක් කරන්නට පුළුවන්. සිම්පල් ලොජ්මන්ට් එකක් ගත්තොත් යම් ආකාරයක එකක් තමයි මොටිවේෂන් එක. තුපේ අර කලින් ඔබ්ලිගේෂන් දැන් මම ගෙවන්න ඕනේ හැබැයි මගේ ප්‍රොපර්ටියක් එතන තියෙනවා. දැන් ගෙව්වේ නැත්නම් දැන් බැංකුව මට රිලීස් කරේ නැත්නම් නෛතිකව නෙවෙයි. රිලීස් කරේ නැත්නම් දැන් මට බෑ මේක ගෙවන්න ඕනේ මොකක් හරි එහෙම නැත්නම් සමහරවිට දැන් සිම්පල් ලොජ්මන්ට් එකක් තිබ්බම බැංකුවට කියන්න පුළුවන් රයිට් දැන් ඔයාලට විකුණන්න බැරි නම් ගෙවන්න බැරි නම් දැන් මේ තියෙන ප්‍රොපර්ටිය අපි මේක එකතු වෙලා විකුණමු. දැන් නැත්නම් අපි දන්නේ නැහනේ සිම්පල් ලොජ්මන්ට් එකක් කරේ නැත්නම් එහෙම දෙපළක් තියෙනවද නැද්ද කියලා. ෆස්ට් ප්ලේස් අපි දන්නවා සිකියුරිටි එකක එක්සිස්ටන්ස්. සුරුකමක් තියනවා කියන දේ අපි ඉගෙන ගන්න එකත් ලොකු දෙයක්. එක. ඊළඟට අපිට පුළුවන් අර පැත්තෙන් පොඩි මොටිවේෂන් එක, ඔබ්ලිගේෂන් එක. මම කමිටඩ්. මේක ගෙවන්න ඕනේ. නැත්තම් මට මේක විකුණන්න හරි වෙනවා කියන තත්යකට අපිපත් වෙනවා. දෙක. තුන්වෙනි එක තමයි සාමාන්‍යයෙන් දැන් එහෙම සිම්පල් ලොජ්මන්ට් එකක් කියන්නේ ඇඩිෂනල් සිකියුරිටි එකක් ගෙල්ල තියෙනවනේ. දැන් ඒක අර පුද්ගලයා ගාව තිබ්බනම් සමහර වෙලාවට අපි නොදැනුවත්ව තව ලෝන් එකක් ගන්නවා. එතකොට මේ ලෝන් එකයි ඒ ලෝන් එකයි දෙකම වෙලා ඩෙට් එක වැඩි වෙලා ගෙවන්න බැරි වෙනවා. හැබැයි අනිත් එක තමයි අපිට සිම්පල් ලොජ්මන්ට් අපි ගාව තිබ්බම අපිට කියන්න පුළුවන් රයිට් ඔයාලට තව ප්‍රොපර්ටියක් තියෙනවා. අපි තව ණයක් අරගෙන බලමු මේකේ කොටසක් අඩු කරන්න. දැන් අපේ එකේ තියෙන ටර්ම්ස් වලට වඩා වෙනස් විදිහට ගන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ පෞද්ගලික බැංකු වල ටික හයි රේට් වුණාට රජයේ බැංකු වලින් ටිකක් අඩු රේට් එකකට දිගු කාලයකට ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? මේ ණය යම් ප්‍රමාණයකට අර දිගු කාල ණයක් අරගෙන යම් ආකාරයකට තව ප්‍රතිචක්‍රීකරණය කිරීමක් කරන්න පුළුවන්. ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ එකකින් තමයි සිම්පල් ලොජ්මන්ට් එක නිකන් මෙන්ටලි මම කියන්නේ මනෝවිද්‍යාත්මක බලපෑමක් කිරීමක් වගේ දෙයක් පමණයි. එහෙම නැතුව අපිට ඒක සම්පූර්ණම පාවිච්චි කරන්නට බෑ. නෛතික තත්ත්වයක් තුළ එහෙම නැත්නම් නීති ක්‍රියාමාර්ග වලට යොමු වෙන්නට බෑ. වෙන මොනවද ප්‍රශ්න?
පේනවා සර්. පේනවනේ රයිට් හරි. අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. මම මේක චුට්ටක් එක්ස්ප්ලেইন කරන්නම්. ඉංග්‍රීසි වලින් තිබුණට කමක් නැහැ. රයිට් මෙතනදී සුජීවන් ඩයස් කියලා කෙනෙක් ඉන්නවා. අවුරුදු 30ක් එයා මාකටිං එක්සිකියුටිව් කෙනෙක්. ඒතකොට එයාගේ වයිෆුත් අවුරුදු 28යි. එතකොට එයා ගාවන් ෆැක්ටරි එකක් කරනවා. එතකොට එයා අවුරුදු 5ක දුවෙක්. එතකොට මන්ත්ලි සැලරි එක 40000යි 80000ක් ඇනුවල් බෝනසුත් හම්බ වෙනවා. එතකොට එයාගේ ඉන්කම් එක ගැන කියනවා. හවුසින් ලෝන් එකක් ගන්න තියෙනවා මිලියනයක් නිවාසි බැංක් එකෙන්. and මාසක ඉන්ස්ටෝල්මන්ට් එක 16 මිලියන්. SMI ලෝන් එකක් කරන් තියෙනවා. ඒකෙත් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක මෙච්චරයි. ජොයින්ට් කරන්ට් account එකකුත් තියෙනවා. ඇවරේජ් බැලන්ස් එක 6000. එයාට තව 1,50,000ක ලෝන් එකක් ඕනේ ලැප්ටොප් එකක් ගන්න. බැංක් ඉන්ට්‍රස්ට් රේට් එක 21ක් 25ක් විතර වෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවම අපිට කියනවා බැංකුවේ අවදානම නැත්නම් බැංක් එකේ අපි කියන ප්‍රමුඛතාවයන් පාවිච්චි කරන ගමන්ම ඒ කියන්නේ ඒක සුරක්ෂිත කරන ගමන් මේ වගේ රික්වෙස්ට් එකක් ආවහම අපිට කියනවා සාකච්ඡා කරන්න කියලා කොහොමද මේ වගේ ණයක් සඳහා අපි කටයුතු කරන්න කියලා. ඒතර මේ දත්ත ටිකට අමතරව තව යම් දෙයක් උපකල්පන ටිකක් ඔයගලන්ට කරන්න පුළුවන්. හරි. අපි දැන් මේ වගේ එකක් ආවොත් කොහොමද කරන්නේ? දැන් තල අදහසක් තියෙනවනේ ඔයගලන්ට මෙයා මෙහෙම කියලා. අපිට දැන් මේක මම කිව්වේ මෙන්න මේ වගේ එකක් ආවහම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි C6 කියන එක. අපිට මේකට දාන්න පුළුවන්. right? අපි දල වශයෙන් ඔයගලන්ට බෝඩ් එක නම් පේන එකක් නැහැ. මම නිකන් කියන්නම් ඒ C6 එකක් තමයි character ඊළඟට capacity cash flow collateral vision and capacity cash flow collateral capital හරි මෙන්න මේ 6 දාන්න පොඩි උත්සාහයක් ගන්න හරි පොඩි උත්සාහයක් ගන්න මේ බෝඩ් එක නම් පේන්නේ නැතුව ඇති බට් මේ අදාළ ක්‍රෙඩිට් ප්‍රොපෝසල් එකට මෙතන තියෙන දත්ත සහ යම් උපකල්පනකට යටත් කරලා බලන්න මේ කැරක්ටර් එක සම්බන්ධයෙන් කැපැසිටි කැෂ් ෆ්ලෝ කන්ඩිෂන් කැපිටල් අපිට පුළුවන් ද බලන්න එක අයිටම් එකක් හැටියට මෙන්න මේ ටික හොයලා බලන්න ඒක බලලා අපි බලමු මේක ධනාත්මකද නැතිද මෙයාට ප්‍රොපෝසල් එකක් දැන් මෙයා ලෝන් එකක් අලුතෙන් ඉල්ලනකොට අපිට මේක කරන්න පුළුවන් ද බැයිද කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ විනාඩි 5ක් නැත්නම් 10ක් ගන්න අරගෙන බලන්න මේ C6 මොඩල් එක ඇප්ලයි කරන්න පුළුවන්ද මේකට කියලා. ඔයගොල්ලෝ කරුණු හොයන්න ඊළඟට අපි එක එක සාකච්ඡා කරමු. මම ආපහු දාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. දල වශයෙන් මෙතන අපිට දත්ත ටිකක් හම්බෙලා තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන්ද බලන්න මෙන්න මේ කියන අදාළ පාරිභෝගිකයාට ඒ ණය නිකුත් කරන්නේ නැත්නම් ණය ඇඟීම තවදුරටත් කරන්න පුළුවන්ද බයිද කියන එක සාකච්ඡා කරන්න. විනාඩි 5ක් විතර ඔයගොල්ලෝ ගන්න අරගෙන බලන්න අපිට පුළුවන් ද C6 මොඩල් එක මේකට දාන්න. ඔය වගේ ඒවා තමයි සමානට අපිට විභාගෙ එන්නේ. මේක දීලා කියනවා C6 ආශ්‍රිතව බැංකුව මොන වගේ තීරණයක් මේ පිළිබඳ ගන්නවාද? එතකොට කැරක්ටර් එකට සම්බන්ධ ධනදරින්නද? කැපැසිටි එක ධනදරින්ද? කැෂ් ෆ්ලෝ එක ධනදරින්ද? ඒ ආකාරයට. බලන්න.
මොනවද එන්නේ? කැරක්ටර් එක සම්බන්ධයෙන් මොනවද අපිට කියන්න පුළුවන්? අපි එතනින් පටන් ගමු. උත්තර තියෙනවා නමුත් උත්තරෙන්න කලින් සාමාන්‍යයෙන් ගත්තොත් චරිතය. මොකද්ද මේ පුද්ගලයා සම්බන්ධ කට්ටියත් එක්ක බැලුවහම චරිතය ගැන අපිට මොනවද කියන්න පුළුවන්? අවිචුවට ඕගොල්ලෝ තමයි ඒකට උත්තර දෙන්න ඕනේ. චරිතය. මොකද්ද මේ දැන් තියෙන දත්ත තව චුට්ටක් ඇසියුම් කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපිට සියලුම දත්ත දෙන්නේ නැහැ. නමුත් මේ බැලුවාම මෙන්න මේකට යටත් වෙලා මෙන්න මෙහෙමයි කියලා අපිට කියා ගන්න පුළුවන්. මොනවද චරිතය සම්බන්ධයෙන් අපිට මෙතන කියන්න තියෙන්නේ? වැඩි වයසක් එකක් තමයි වයස. ඇත්තටම අවුරුදු 30ක් විතර වගේ ගත්තොත් ඒ වයස අපිට ටිකක් පොසිටිව් නේ, ධනාත්මකයි. ගොඩාක් ලොකු වයසකට වඩා ගොඩාක් පොඩිත් නෑ. දැන් අවුරුදු 17 18 20ක යා ටෙස්ටඩ් නෙවෙයි. දැන් අවුරුදු 30ක විතර යම් කිසි අපිට හිතන විදිහට ව්‍යවසායකයෙක් යම් ආකාරයකට පරිණත වෙන වයසක පැත්තෙන් ගත්තොත් අඩු ඒ කියන්නේ මැදියම් වයසේ තියෙන පුද්ගලෙක්. ඒක එකක්. තා මොනවද? විවාහ වෙලා ඉන්නේ. ඒ වගේම විවාහ වෙලා ඉන්නේ. විවාහ වෙලා ඉන්නකොට අපිට සමහරලාට ඩිපෙන්ඩන්ස්ලා කවුද? වයිෆ් සහ දරුවා කියලා කියන්න පුළුවන්. ඩිපෙන්ඩන්ස්ලා දෙවෙනි පොයින්ට් එක. මැරිඩ් බට් එකම දේ වයිෆුත් ජොබ් එකක් කරනවා. එහෙනම් ඒක ධනාත්මකයි නේ. දැන් අපි තනි පුද්ගලයෙක් වෙලා එයා දෙන්නේ තුන් දෙනේ බලා ගන්නට අමතරව ඒ දෙන්නම ඒ කියන්නේ එයත් ව්‍යාපාරයක් කරන මට්ටමක ඉඳි. ඒකට යම්කිසි ආදායම පැත්තෙන් ගත්තොත් ස්ථාවර ආදායමක් එතන සාකච්ඡා කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපිට පේන විදිහට දැන් ඒ ෆැමිලි ලයිෆ් එකක් ගත්තත් ඒක අපිට සාමාන්‍යයෙන් ස්ථාවරයි. ඒක දුවෙක් ඉන්නවා අම්මයි තාත්තයි. ඒතකොට ඒකත් නිකන් අපිට ටිකක් පොසිටිව් පැත්තක්. තා මොනවද? ඒ අදාළ දෙන්නම ඒ කියන්නේ යම් කිසි ආකාරයකට එක්ස්පීරියන්ස් එකක් නේ. පළපුරුද්දක් තියෙනවා නේ. එයා එක්තරා දුරකට දෙයක් කරගෙන එමින් ඉදිරියට යනවා. අනිත් එක්කෙනා සුළු මධ්‍ය පරිමාණ අපි පහුගිය අවුරුදු ටික බැලුවම නායක කරගෙන ඒක කරගෙන යනතර යම්කිසි ව්‍යාපාරය තුල අපිට තියෙන පළපුරුද්දක් ගැන කියවෙනවා. ඒ වගේ දේකුත් කියනවා. තා මොනවද? පිළිගත් රැකියාවක් සහ පිළිගත් ව්‍යාපාරයක්. මොකද්ද? පිළිගත් රැකියාවක් සහ පිළිගත් ව්‍යාපාරික කටයුත්තක්. හරියට හරි. හොඳ පොයින්ට් එකක්. පිළිගත් රැකියාවක් සහ පිළිගත් ව්‍යාපාරයක්. අනිත් එක තමයි අපිට තව කියන්න පුළුවන් දැන් ඒගොල්ලෝ දැන් ලැප්ටොප් එකක් වගේ දෙයක් ගන්නවා. එතකොට ඇත්තටම ඒගොල්ලෝ ඉන්න අර ඉදිරි දැක්ම වුණත්. හරි? ඒක අරගෙන ව්‍යාපාරයට ඒ දේ යොදලා ඊළඟ ස්ටෙප් එක මොකද ටෙක්නොලොජි එකත් එක්ක හිතන විදිහකට යන එකක්. දැන් ඩෙස්ක්ටොප් එකකට වඩා ලැප්ටොප් එකක් ගත්තම ඒක සමහරවිට පාවිච්චි කරන්න තියෙන එහෙම නැත්නම් භාවිතා කරන්න තියෙන හැකියාව ව්‍යාපාරය තුළට අර වැඩි වෙනවා නේ. අලුතෙන් එන ට්‍රෙන්ඩ් එක. දැන් ගත්තාම ඒක මූවබල් නේ. ඩෙස්ක්ටොප් එකත් යන්තම් වල රයන් බෑ. දැන් මේක ව්‍යාපාරයට රයන් පුළුවන්, අරයට රයන් පුළුවන්. අර ඒ කියන්නේ අපි ඒගොල්ලෝ තින්කින් පැටර්න් එක ගැන. චින්තනය. ඒ කියන්නේ ඉදිරියේ වෙනස් වෙන සිද්ධිත් එක්ක මූ වෙන කට්ටිය. තව එකක් තමයි නිකන් බැලූ බැලමටම ගත්ත ණය මුදල් නිකන් පිළිවෙලට ගෙවනවා. ඒ කියන්නේ ඩෙට් පේමන්ට් එක වුණත් ඒක පොසිටිව් නේ. ක්‍රෙඩිට් වර්ති ගතියක් එතනම තියෙනවා. ඩෙට් සර්විසින් හොඳයි. අපිට තව රිපෝට්ස් ගන්න ගන්න වෙයි. නමුත් මේකේ හැටියට යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ කරලා තියෙනවා. පැහැදිලිද? දැන් මේ ටික බලලම ඕගලන්ට කාරණා 5ක් 6ක් 7ක් හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි අවශ්‍ය. එක්සැමින ඕක දෙනවා අපිට. දීලා අපිට කියනවා මේක ඉවලුවේට් කරන්න. දැන් ඉවලුවේට් කරන්න කිව්ව ගමන් නිකන් ලියාගෙන යන්නේ නැහැ. අපි කල්පනා කරා මේ ඇවිල්ලා මොකක්ද අනිපුද්ගල හවුල් දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාරයක් ණය මුදලක් ගන්න මොකක්ද අපිට එන මොඩල් එක. කැම්පාරිද, පේපර්ස්ද, C6ද, C5ද අන්න දැන් C6 අපි ඉගෙනගෙන තියෙනවා. රයිට් මොනවද C6? ටට ගාලා දැම්ම මෙහෙම. එතන බලන්න මුලින්ම කැරක්ටර් එකට දාලා ටිකක් කියව ගත්තා. දෙයක් තියෙනවා, දෙයක් අලුතෙන් ගේනවා, උපකල්පනට යටත්ව පොයින්ට්ස් දෙකක් තුනක් කියනවා. දැන් අපිට ඇත්තටම පොයින්ට්ස් 6ක් කිව්වනම් හොඳට මැදි ලකුණු 5 ගන්න. දැන් තමයි පොයින්ට්ස් 7ක් විතර එකකට කිව්වා. අනිත් ඒවට එක එක කිව්වත් ඇති නෑ. පැහැදිලිද? එතකොට අන්න ඒ විදිහට තමයි අප්‍රෝච් එක වෙන්නේ. දැන් නිකම්ම මේක කටපාඩම් කරා මෙහෙමයි කියලා කිව්වා කියලා අපිට වැඩක් නෑ. අපි ප්‍රශ්න අහන්නේ අර වගේ දේවල්. හරි ඊළඟට අපි බලමු. දැන් කැපැසිටි එක. එයාගේ අපි ගත්තොත් ශක්තිතාවය ගත්තා. අපිට තේරෙනවා යම් කිසි ආකාරයක දැන් මේගොල්ලෝ
පරිණතයි ලීගලි එකට පුළුවන් එතකොට මෙයා යම්කිසි ව්‍යාපාරයක් කරන එක්කෙනෙක් ණය ගෙවලා ගෙවීමේ හැකියාවක් තියෙනවා එතකොට පළපුරුද්දත් එක්ක කළමනාකරණ හැකියාවක් පෙන්නනවා වෙළඳපොළ පිළිබඳ යම්කිසි අදහසක් තියෙනවා හරි එතකොට ඉදිරිය ගැන තාක්ෂණය වගේ දේවල් ගැන අදහසක් තියෙනවා එතකොට මෙයා ශක්තිතාවයේ පොයින්ට් එකක් දෙකක් අපිට පුළුවන් අපි කෑෂ් ෆ්ලෝ පස්සෙම කෑෂ් ෆ්ලෝ එක මේකෙදි යාගේ අදාළ ආදායම ණය කොටස දැන් ගෙවන්න තියෙන කොටස නිකන් කැල්කියුලේෂන් එකක් නේ ඒකටත් මෙතන දත්ත ටිකක් තියෙනවා මම මේ ඉක්මනට කියාගෙන යන්නේ ඊට පස්සේ බලමු අපි ප්‍රාග්ධනය කැපිටල් එක මොනවා හරි අපිට ඒක ගන්න දෙයක් තියෙනවා උපකල්පනය කරන්න හරි ප්‍රාග්ධනය හැටියට ගත්තොත් ෆික්ස්ඩ් ඉන්කම් එක මොකද්ද සැලරි එක ෆික්ස්ඩ් ඉන්කම් එකක් තියෙනවා පබ්ලික් හින්ද මට ඇහෙන්නේ නැහැ monthly salary එක 40000 ගාන ෆික්ස්ඩ් ගානක් හින්ද ඔව් 40000 ගාන සැලරි එකක් තියෙනවා අපිට දැන් ගොඩක් වෙලාවට මෙහෙමයි එතෙන්දී අපිට ඒගොල්ලන්ගේ තියෙන අපි ගත්තොත් ප්‍රාග්ධනය වගේ සමහර වෙලාවට අපිට ගන්න පුළුවන් හවුසින් ලෝන් එක. එතකොට අරගෙන ඒක දැන් යම්කිසි ගෙවාගෙන යනවා. එතකොට යම්කිසි ආකාරයකට ඒ කියන්නේ එයාගේ නිවසක් තියෙනවා කියන ස්ථාවරත්වයක් එතන කතා කරන්න පුළුවන්. ඊළඟට SMI ලෝන් එකකුත් ලක්ෂ 7.5ක් ගන්නවනේ. ඒකෙත් 27000 ගාන එයා ගෙවනවා කියනවා. එතකොට ඒ කියන්නේ ව්‍යාපාරයක් සතු යම්කිසි වත්කමුත් එයාට දැන් තියෙනවා. ඊළඟට එයා කතා කරනවා ලැප්ටොප් එකක් ගන්න 1,50,000ක් සමහර ලාවට 100ම නොවෙන්න පුළුවන් යම්කිසි එයා ප්‍රාග්ධනය හැටියට කොටසක් එතෙන්ට ගේන්න 10%ක් විතර එයා දානවා වෙන්නත් පුළුවන් 90ක් අපෙන් ඉල්ලන්නේ එතකොට ඒ කියන්නේ යම්කිසි ආකාරයකට ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගත්තත් දැන් මේක ස්ටැබිලිටි එකක් විතර පෙන්වනවා ඒ කියන්නේ දැන් අපි මුකුත් නැද රෙන්ට් එකට ඉන්නවා නම් එතකොට සාමාන්‍යයෙන් ජොබ් එකක් ගත්තොත් ණය විතරයි නම් තියෙන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරු ව්‍යාපාරිකු නොවෙනවනේ එතකොට අපි දන්නවා නම් මුකුත්ම නැහැ රෙන්ට් එක ගෙවන්න ඕනේ ඒක තේරෙනවද ඒ වගේ ගත්තාම අපිට සාමාන්‍යයෙන් තියෙන දෙයට වඩා යම් ආකාරයක ඉහළ තත්ත්වයක් තියෙනවා ඊළඟට තමයි අපිට ගත්තොත් ඇවරේජ් බැලන්ස් එක සාමාන්‍යයෙන් 6000ක් විතර තියෙනවා රෙගියුලර් මන්ත්ලි ඒ කියන්නේ 15000 8000ක් විතර මන්ත්ලිත් මෙයා ගෙවනවා මොනවා හරි දෙයකට ඒ කියන්නේ යම් ප්‍රමාණයකට එන ව්‍යාපාරයේ සෑහෙන ප්‍රතිලාභයක් තියෙනවා කියන එකනේ කියන්නේ දැන් අතන 27000ක් ගෙවන්න ඕනේ ලෝන් එක ඊට පස්සේ 15000යි 8000යි ඒ කියන්නේ 50000ක් විතර යා ගෙවනවා නම් දල වශයෙන් ලක්ෂයක්වත් ආදායමක් උපදන්න ඕනේ. හරි? නැත්තම් 7,50,000ක ලෝන් එකක් දෙන්නෙත් නැහැ නේ බැංකුව. ඒතර එතනත් කියනවා ව්‍යාපාරයේ ස්ථාවර තත්ත්වයකට මෙයා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ඩිරෙක්ට්ලි නැතත් යම් ආකාරයක ප්‍රාග්ධන හැකියාවකුත් මෙතන පෙන්වනවා කියන එකයි මේ තියෙන්නේ. හරි? ඊළඟට අපි ගමු කොන්දේසි. අභ්‍යන්තරික කොන්දේසි ගත්තොත් රයිට් මේ දැන් අපි මේ කියන්නේ මෙයා ගන්නවා 1,50,000ක් විතර ලැප්ටොප් එකක්. එතකොට මේකට සමහර ලාවට අපි කියන කොන්දේසියක් තමයි කාල සීමාව තීරණය කරනවා, පොලි අනුපාත තීරණය කරනවා, මේ ලැප්ටොප් එකට 100 කීයක් විතර යාගේ දායකත්වය එනවද කියලා තීරණය කරනවා. සමහර වෙලාවට දැන් සුජීවන් මේක ගන්නවා නම් අපිට පෞද්ගලික ඒ කියන්නේ අපි තුන් එයා මාකටිං එක්සිකියුටිව් කෙනෙක් හැටියට වැඩ කරනවා නම් රජයේ දෙපාර්තමේන්තුවක අපිට එයාට තව කියන්න පුළුවන් එළියෙන් පර්සනල් ගැරන්ටි එකක් අපිට ගෙනත් දෙන්න කියන්න පුළුවන්. ඊළඟට වයිෆ් ඕනන් ජොයින් බරුව කෙනෙක් කරන්න කියන්න පුළුවන්. ඒවා තමයි කොන්දේසි අභ්‍යන්තර. බාහිර වුණත් අපි සමහරවිට බලනවා රයිට් දැන් මෙයා රජේ කියන්නේ එයා ඇත්තටම සාමාන්‍යයෙන් ස්ථාවර පුද්ගලෙක්. ඒක තමයි එහෙමනම් එයාගේ ජොබ් එක ස්ථාවරයි. ඒ කියන්නේ වැටෙන්න තියෙන chance එක අඩුයි. මොකද රජේ පෙන්ෂන් එකකුත් පස්සේ තියෙනවා. එහෙමනම් එම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බලුවොත් ලැප්ටොප් එකක් වගේ එකක් ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් වැඩි ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකේ තාක්ෂණික පැත්තෙන් ගත්තත් එහෙම outdated technology එකක් වෙන්නේ නැහැ. ඊළඟට තමයි අනිත් එක ගත්තොත් වෙළඳපොළ ගත්තොත් සමහර දේවල් අපි wife SME business එක ගැන ගොඩක් දේවල් කියන්න මෙතන නැති වුණත් නමුත් අපිට පේනවනේ යම් ප්‍රමාණයකට හොඳ fluctuated current account එකක් එක්ක හොඳට ගෙවාගෙන යනවා. එහෙනම් අපිට බාහිරව ගත්තත් අපි දකින විදිහට සමහර සාධක මෙතන ධනාත්මකයි. සුරුකුම තමයි මම අර කියන විදිහට කිව්වේ එක්කෝ ඇඩිෂනල් අපි ගැරන්ටි එකක් ගන්නවා. එහෙම නැත්නම් දැන් තියෙන අපි high purchase agreement එකක් හැටියට වගේ ගත්තොත් ලැප්ටොප් එකේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ඇප එහෙම නැත්නම් රජයේ තව කෙනෙකුට ඇප වෙන්න කියන්න පුළුවන්. අවශ්‍යම නම් ඉතින් සමාජලාවට අපිට දීපල ඇපයක් තියෙන නිසා අපිට නිවාස ණයක් තියෙන නිසා කියන්න පුළුවන් නිවාස ණය ගෙවලා ඉවර වුණත් මේ පිළිබඳ මේ 1,50,000 වගේ තියෙන වෙලාවක් වෙනකන් අර තියෙන දීපල අපි නිකුත් කරන්නේ නැහැ කියලා වෙයි කොන්දේසියක් දා ගන්න පුළුවන්. මොගේජ් එකක් නොගෙන. මොකද මොගේජ් එක ඇත්තට ලොකු දෙයක් නොවෙන නිසා. පැහැදිලිද?
දැන් අපි කරේ C6 කියන එකට ඇතුළට ගිහිල්ලා එක C1කට අදාළ කරුණු කාරණා මේකෙන් හොයාගන්න බැලුවා මූලිකව. ඊළඟට මොකද කරේ? එහෙම බලලා ඊළඟට අපි සාකච්ඡා කරා තවදුරටත් අපිට උපකල්පන වලට යටත් වෙලා තව මොනවද මෙතෙන්ට ගේන්න තියෙන්නේ කියලා සාකච්ඡා කරා. ඒතර ඕ ටික සාකච්ඡා වෙනකොට දල වශයෙන්ම අපිට මේක මේ අදාළ ණය නිකුත් කළ හැකිද නැද්ද කියන තත්ත්වයට අපි පත් වුණා. හරිම සිම්පල්. හරි. මම නිකමට උදාහරණ කියන්නේ අපි ඒ උදාහරණයට අදාළ ප්‍රශ්නේ උත්තරෙත් මම නිකන් පෙන්නන්නම්. ඔයගලන්ට මේක අර ලොකුට අදාළ නොවුනත් මට ඕන උනේ මේක ඇප්ලයි කරනවා කියලා පෙන්නන්න. හරි. ආන්සර් එක ගත්තොත් මෙතන මේක පේනවනේ මම හිතන්නේ. උත්තරේ පේනව නේද? බෝඩ් එක පේනවද? මේ ඔව් සර් පේනවා සර්. right. දැන් මෙතෙන්දී අපි ගත්තොත් සුජීවන් වයිෆ් 1,50,000ක් ඉල්ලන කම්පියුටර් එකක් ගන්න. එතකොට කැරක්ටර් එක ප්‍රොෆෙෂනල්, entrepreneurial, marketing executive, self employed person කෙනෙක්, respectable family. ඊට අමතරව දැන් අර ඔයගොල්ලෝ කියව වයස, සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් ඊට පස්සේ ගත්තොත් අර ඒ දෙන්න යම් ආකාර සාර්ථකත්වයක් වෙනවා ඒ වගේ. දැන් මේ කැපැසිටි එකයි කෑෂ් ෆ්ලෝ එකයි දෙකම එකට තියෙනවා. මේ තියෙන ඉන්කම් එකයි එක්ස්පෙන්ස් එකයි හදලා අපි පෙන්නනවා යාගේ DSCR එක. ඒක අපි ලොකුවටම බලන්න ඕනේ නැහැ. නමුත් දල වශයෙන් DSCR එක 4 times විතර එනවා. ඉන්කම් එක මෙහෙම 40000යි, බෝනස් එක 6600යි, මාසෙකට 80000 එහෙම බෙදුවම වයිෆ් කී අපි ඇසියුම් කරමු 40000ක් විතර මාසික ඉන්කම් එකක් ඇති කියලා. මොකද අච්චර ගෙවන හින්දා. එතකොට 86000ක් විතර එනවා ටෝටල් ඉන්කම් එක. ලෝන් ඉන්ස්ටෝල්මන්ට් 27000යි, හවුසින් ලෝන් හරි එහෙම නැත්නම් අදර් ඩෙට් වෙන්න පුළුවන් අර මෙච්චර ගෙවෙන්නේ. එතකොට 20000ක් විතර මාසෙකට නෙට් එකක් එනවා. සමහර ඒවා ඇසියුම්. ඊළඟට අපි හිතුවොත් 1,50,000ක්ම දෙනවා නම් අවුරුදු 3කට 121 ගානේ මෙන්න මේ වගේ වාරිකයක් හැදෙනවා රුපියල් 6000ක් විතර වාරිකයක්. එහෙම ගත්තාම අපිට ඩෙට් සර්විස් කවර් එක 3 times නැත්නම් 4 times විතර තියෙනවා. ඊළඟට කන්ඩිෂන්ස් ගත්තොත් මෙතන ෆැසිලිටි එක සර්විස් කරන්න පුළුවන්. එක්සස් එකක් තියෙනවා 15000 විතර ණය ගෙලා ඉවරුනාට පස්සේ බැංක් පර්සනල් ගැරන්ටි එකක් ඉල්ලන්න පුළුවන්. මන්ත්ලි සැලරි එක අපිට රෙමිට් කරන්න කියන්න පුළුවන්. හරි. එතකොට තව කෑෂ් ෆ්ලෝ එක අපිට අනිත් එනවා. දැන් ඒ වගේ දෙයක් තමයි අන්තිමට මෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ එක්සැමිනර් අපිට ලියන්න. දැන් අපි මීට අමතරව තව වැඩිපුර දේවලුත් අපි කතා කරා. රයිට්? එයාගේ ප්‍රාග්ධනය ගැන කතා කරා, කොන්දේසියානේ කොහොමද කියලා කතා කරා. එතකොට කොලැටරල් එක ගැන කතා කරා. චරිතය ගැන තවත් ඕගොල්ලෝ විස්තර මෙතන සාකච්ඡා කරා. රයිට්? පැහැදිලිද? එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අපි පුරුදු වෙන්න. රයිට්? ඒ වගේ පොඩි උදාහරණයක් එයා දෙනවා. උදාහරණයක් දුන්නම ඒ කේස් ස්ටඩි එක අපි කොහොමද 6C එක පාවිච්චි කරන්නේ. දැන් මම අර කිව්ව 6C එක එන්න පුළුවන් 5කට කියලා. එකක් තමයි 6C කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න කිව්වා. ඊළඟට 6C කියන එක පැහැදිලි කරන්න කියලා කිව්වා. ඊළඟට 6C එක මේ වගේ ණයකට සුදුසුකම් ලබන කේස් ස්ටඩි එකකට ඇප්ලයි කරන්න කිව්වා. ඊළඟට 6C එක කොහොමද අක්‍රීය තත්ත්වයකට තියෙන ණය ක්‍රමික තත්ත්වයට පත් කරන්නේ, නැවත ඇගීමක් කරනකොට පාවිච්චි කරන්නේ. ඊළඟට 6C එක පාවිච්චි කරන්නේ කොහොමද ආව ණය රිජෙක්ට් කරනකොට ඒ ණය පත්‍රිකාව ආයුධම්පත පිළිගත හැකි තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරමු කියලා කිව්වා. එතකොට ඒ විදිහට තමයි 6C එකක ප්‍රායෝගික භාවිතාව. අපි එතෙන්ට තමයි සූදානම් විය යුත්තේ සුසුකම් ලබන විදිහට. right? එතකොට ඊට අමතරව අපි දැන් අද ඇත්තටම ලොකු වෙලාවක් මම ගත්තේ මේ මොකද මේක අපි ඉක්මනට කරගෙන යන්නේ නැතුව මම මේ මෙච්චර weight එකක් effort එකක් දාගත්තේ මොකද අපිට පැහැදිලිවම ඒ වගේ ප්‍රශ්න ඉදිරියේ හැින්න පුළුවන්. අහලක් තියෙනවා. එතකොට ඒක නිසා දැන් අර හැම වෙලේම ඉගෙනගත්ත concept එක apply කරන්න බලන්න. දැන් ඊළඟට හෙට අනිද්දාට එන දැන් නැත්තම් ඔයාගේ ඔෆිස් එකේ කවුරු හරි ගත්තත් එයා ඒක කරනකොට බලන්න. ඔයා මොනවද එයා බලන්නේ. හරි. ඒ බලන ඒවා අපි ඉගෙනගත්ත 6C වගේ එකත් එක්ක parallel යනවා. එතකොට ඒක ඒ දේ සම්බන්ධ වෙනවා. අන්න ඒ විදිහට. right. මොනවා හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද මේ සාකච්ඡා කරපු ප්‍රමාණය? ප්‍රශ්න තියෙනවද? පැහැදිලි නැති තැන් තියෙනවද? all clear?
right එවනම් දැන් අපි එතකොට දැන් අපි අද පටන් ගත්තේ ඇත්තටම section 2 කියන එක ඒකෙදී ගිය සතියේ අපි මූලික වශයෙන් කතා කරා ණය ලබා දීමේ මූලධර්ම කියන එක අර ණයට සුදුසුකම් ලබනකොට මොන මොනවා කාරණාද බලන්න කියන එක ඉතා කෙටියෙන් අදත් මම ඒක සාකච්ඡා කරා අද අපි තනි පුද්ගල ණය එහෙම නැත්නම් කේවල ණය ඇඟීම කරන C6 කියන මොඩල් එක දීර්ඝව සාකච්ඡා කරා ඒකට අදාළව සාමාන්‍ය ප්‍රශ්නයක් වගේ හැදුනොත් කොහොමද කරන්න කියන එකත් මම පැහැදිලි කරා එතකොට දැන් අපි දැන් අර මුලින් මම කිව්වා අපි එන සතියේ මේ විදිහටම ක්ලාස් එක කරගෙන යන්න වෙනවා. නමුත් දැන් අපි කිව්වාගේ කීප දෙනෙක් මම හිතන්නේ 6 දෙනෙක් විතර එන සතියේදී විභාගේ කරනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් මම හිතන්නේ සජිත් කරනවා, ගයාන්, ගයත්‍රි, අමාෂා, දසුනි, චතුරි, උදේශිකා තමයි ඊළඟ සති 6 දෙනෙක් විතර අපිට සමහරවිට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් එතකොට මම කිව්වා මෙහෙමයි එකම දේ අපි කන්ටිනියු කරමු. මොකද මේ හරිය ලොකුවටම ගණන් මුකුත් එන්නේ නැති වුණත් ඒ ටික කරගෙන යනවා. මම කිව්වේ දැන් අපිට ඒ රිවිෂන් එකක් වගේ කරනකොට ඒ ටික කවර් කරගන්න බලනවා පළවෙනි අවස්ථාවේදී. එහෙනම් බැරිම වුණොත් අපි අමතර ක්ලාස් එකක් හරි සාකච්ඡා කරමු. ඔයගලන්ට මිස් වෙන සති දෙකේදී කියන එක. ඒතර අනිත් අයගෙන් මම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අර මුලින්ම කිව්වා වගේ දැන් මේ වගේ ඒවා දිගින් දිගටම දැන් ඊළඟට අපි එන සතිය ආයතනික ණය ගේමු ඊට පස්සේ මූල්‍ය නොවන ඒ වගේ යම් ප්‍රමාණයක් තියෙනවා හැම එකක්ම විභාගෙදී අර ප්‍රායෝගික තලයේ ක්වෙස්චන් කරන නිසා අපි උපරිම උත්සාහයක් ගමු ඒක අද ඔළුවට හරියට දාගන්න. right. එතකොට ඒ ටික තමයි මූලික වශයෙන් මට කියන්න ඕන වෙලා තිබුණේ මොනවා හරි තවදුරටත් අද සාකච්ඡා කරපු එහෙම නැත්නම් ගිය සතියේ මොනවා හරි කරපු දේවල් මොනවා හරි ගැටලු තියෙනවා තවදුරටත්. නැද්ද? right සරි. එහෙමනම් අපි අදට එතකොට මෙතනින් සමුගනිමු. එහෙම නැත්නම් එන සතියේදී අර කියන විදිහට අපි විභාගයට යන්නේ නැති අයත් එක්ක දිගටම කන්ටිනියු කරමු. විභාගයට ලියන ඔක්කොටම මම all the best කියලා විශ් කරනවා. මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා දැන් මම හිතන්නේ ක්‍රෙඩිට් නම් ගොඩක් මෙතන කරන්න නැහැ බට් අනිත් එකක මොනවා හරි මම හිතන්නේ අපි groups උත් තියෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න. එතකොට ගොඩක් වෙලාවට මෙතන මම හිතන්නේ contact numbers උත් තියෙනවා මෙතනදී කීප දෙනෙක්ගේ මොනවා හරි IBSL contact numbers මොනවා හරි වගේ ගන්න ඕන අවස්ථාවක් තිබ්බොත් මට contact කරන්න මම ඒ දේවල් සමහර දේවල් මෙතන ගන්න දෙයක් සම්බන්ධ කරලා දෙන්න. එහෙමනම් අනිත් අයටත් සම්බන්ධ වීම ගැන ස්තුතියි. අපි වෙන සුපුරුදු වෙලාවට එන සතියේදී හම්බෙමු 10:30 වලට. All the best and take care. Safe week ahead. Right. Thank you very much.